අද මම ඕගොල්ලන්ව කොටස් දෙකකට අරන් යනවා මේ පාඩම් එකකේ. ඒ තමයි අද අපි සාරාංශකරණය කියන්නේ මොකද්ද? සාරාංශකරණය ලිවීමේ වැදගත්කම මොකද්ද? සාරාංශකරණය බහුතර ළමයි ප්‍රමාණයකට අපහසු වන්නේ, බැරි වන්නේ, සාරාංශකරණයේ ශක්්‍යතාව අඩු වෙන්නේ ඇයි කියන කාරණාවම සාකච්ඡා කරලා නිවැරදි පිළිවෙලට, නිවැරදි රටාවට, නිවැරදි සිද්ධාන්තමය විදිහට කොහොමද සාරාංශයක් ලියන්නේ කියන එක සාකච්ඡා කරලා සාරාංශකරණ අභ්‍යාස දෙකක් අද අපි සාකච්ඡා කරලා ඉවර කරලා මම අද කෙලින්ම අඩිය ගහනවා වාක්‍ය මූලිකාංග වලට. මොකද අතකගා ඉන්න බෑ, අපිට තියෙන කාල වේලාව අඩුයි. මේ රජය වැඩ කරන විදිහ අනුව අපි දන්නේ නැහැ එක්සෑම් මොන විදිහට කොයි විදිහට මොන කියන්නේ කවදා කොයි විදිහට මේවා තියයිද කියලාත් අපි දන්නේ නැහැ. අපිට තීරණයක් ගන්න බෑ. ඒ නිසා මේ පුළුවන් තරම් ඉක්මනට අපි අපේ වැඩ කොටස අවසන් කරගත්තොත් අපේ පැත්තට වාසි කොහොමත් ලබන මාසේ අන්තිම ඊළඟ මාසේ මුල වෙනකොට සම්පූර්ණ සිලබස් එක මම කතා කරලා අවසන් කරනවා. ඊට පස්සේ තනිකරම අපිට ප්‍රශ්න පත්‍ර වලින් අපේ කාල වේලාව ගත කරන්න පුළුවන්. ඊට පස්සේ 10 වසරේ අපහසු පාඩම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. 10 වසරේදී මට ඕගොල්ලන්ව අහුනේ නැති නිසා. මට විනාඩියක් කොහොම ඉන්න හරි අපි වැඩේ පටන් ගන්න ඉස්සරහට යන්න. right ඉස්සල්ලාම දැන් මම කිව්වනේ අද ටියුට් එක එහෙම ගිහිල්ලා ගන්න කියලා නේද? ඉස්සල්ලාම මම විනාඩියක් දෙන්නම්. මෙන්න මේ පළවෙනි කොටස. මෙන්න මේ පළවෙනි කොටස කියව ගන්න බලන්න. මෙන්න මේ සාරාංශකරණය කියන පළවෙනි පිටුව කියව ගන්න බලන්න. කියව ගන්න මම දෙන්න විනාඩියක කාලයක් ඕගලන්ට. විනාඩි දෙකක් දෙන්නම්කෝ ඉවසිල්ලෙන් කියව ගන්න. මා පේන නිල් පාටද? chat එකට දාන්න බලලා මා පේන නිල් පාටද? right සාරාංශකරණය කිසියම් පාඨයක දේශනයක ප්‍රකාශනයක අන්තර්ගතය සංක්ෂේපයෙන් ලියා දැක්වීම සාරාංශකරණයයි. මම ওই නිර්වචන අරගෙන තියෙන්නේ සිංහල පිරිවෙන් පොත 5 කියන කොටසේ. පිරිවෙන් පොත හාමුදුරුවෝ කියවන පොතක් මං ගාව තිබ්බයි ඉන්න මං එකකින් ගත්තා. සහ ඇත්තටම මේ ඒක හොඳ නිර්වචනයක් සාරාංශකරණය ගැන තියෙන. කිසියම් පාඨයක
දේශනයක ප්‍රකාශනයක මම කරපු ප්‍රකාශයක් වෙන්න පුළුවන් මම ලියපු පාඩයක් වෙන්න පුළුවන් මම කරපු දේශනයක් වෙන්න පුළුවන් ඒකේ තියෙන අදහස ප්‍රකාශනය එහෙත් ඒකේ තියෙන අන්තර්ගතය සංක්ෂේපයෙන් සංක්ෂිප්තව කෙටියෙන් ලියලා දක්වන එකට අපි කියනවා මොකක් කියලාද සාරාංශකරණය කියලා. දැන් මෙහෙමනේ මේ හිතන්න මෙහෙම මම කියනවා මේ මම අද උදේ කරපු වැඩ ටිකක් කියන්නකෝ. මං අද නැගිට්ටා පාන්දර 4:00ට. ඊට පස්සේ පාන්දර 4:00ට පාන්දර 4:00ට මම නැගිටලා ඕගොල්ලන්ගේ මේ පාන්දර 4:00ට නැගිටලා ඕගොල්ලන්ගේ ඊයේ ක්ලාස් එකේ පේපර් ක්ලාස් එකේ රෙකෝඩින් එක YouTube එකට අප්ලෝඩ් කරලා මල නිදිමතේ S2 පියවි පියවි මේ රෙකෝඩින් එක YouTube එකට අප්ලෝඩ් කරලා ඊට පස්සේ අපේ 100ට බෙහෙත් ගේන්න මායි අපේ අම්මයි ලෑස්ති වෙලා ගියා භගවන්තලාව පාරේ භගවන්තලාවට නෙවෙයි ගියේ භගවන්තලාව පාරේ පින්නවල පාරේ බලංගොඩ පහු කරගෙන එතකොට මම හිතන්නේ එතෙන්ට යනකොට අපි ගෙදරින් පිටත් උනේ ලෑස්තිලා 5යි කාලට විතර එතෙන්ට යනකොට 6යි 10යි විතර වුණා ඊට පස්සේ බෙහෙත් අරගෙන මේ දවස්වල අපේ 100 නතර කරලා තියෙන්නේ නැන්දලා ගෙදර නැන්දලා ගෙදරට යනකොට දවල් නෑ උදේ 9 විතර වුණා ඊට පස්සේ එහෙන් එනකොට කයිය ගහලා පොඩ්ඩක් 11:45 විතර වුණා ඊට පස්සේ අපි දවල්ට කෑම අරගෙන ගෙදර ඇවිල්ලා කෑම කාලා මම පැයක් විතර චුට්ටක් නිදාගෙන හවස ඉන්ඩිවිජුවල් ක්ලාසස් දෙකක් තිබ්බ කරන්න ඔන්ලයින් එකක් කරලා ඊට පස්සේ ඔයගලගේ විචාර පන්තියට ලෑස්ති වෙලා විචාර පන්තිය කරලා විචාර පන්ති ඉවර කරාට පස්සේ මමත් ගිහලා කෑම කාලා පොඩ්ඩක් Facebook එකේ Insta එකේ පොඩ්ඩක් සැරිසරලා ආයි ආව ඔයගලගේ පන්තියට දැන් එතකොට මම විස්තර ගොඩාක් කිව්වනේ විස්තර ගොඩාක් කිව්වට පස්සේ ඒ මගේ ප්‍රකාශනයේ සාරාංශය මට කියන්න පුළුවන් දිල්ෂාන් ගාල්ලගේගේ 2021 ජූලි මාසේ 14 වෙනිදා දෛනික වැඩපිළිවෙල තමයි කිව්වේ. එක ලයින් එකක්. අර අච්චර දෙකක් කියන්න ඕනේ නැහැ. දිල්ෂාන් ගාල්ලගේ කියන කෙනාගේ 2021 අවුරුද්දේ 7 වෙනි මාසේ 14 කියන දවසේ දිනචර්යාව කිව්වා. ඒක තමයි සාරාංශය. නිවුස් කියනකොට සාරාංශයක් කියනවනේ. අද මෙන්න මෙහෙම වුණා, මෙන්න මෙහෙම වුණා, මෙන්න මෙහෙම වුණා, මෙන්න මෙහෙම වුණා. සාරාංශය. හරිද? පුවත් සිරස්තල කියලා එහෙම කියන්නේ. ඒක තමයි සාරාංශය කියලා කියන්නේ. නම් කිසියම් පාඩයක දේශනයක ප්‍රකාශනයක අන්තර්ගතයේ සංක්ෂේපයෙන් ලියා දැක්වීම මොකක් වේ කියලාද කියන්නේ මේ සාරාංශකරණයි කියලා තමයි කියන්නේ අපි කියවගෙන යමු වර්තමානයේ වන විට බොහෝ සිසුන්හට අතිශය අපහසු විෂය කොටසක් ලෙස සාරාංශකරණය හැඳින්විය හැකිය ඊට ප්‍රධාන හේතු වශයෙන් හේතු වී ඇත්තේ සාරාංශය සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයේ නොහොත් භාෂා භාවිතයේ දෛනික කටයුත්තක් ලෙස නොසලකීමය. නොසලකීමයි භාවිත නොකිරීමයි එකක් නෙවෙයි දෙකක්. අපි සලකන්නේ නැහැ මේක. අපි භාවිත කරනවා හැබැයි සලකන්නේ. සාරාංශකරණයෙන් අපි මේක කරන්න කියලා අපි හිතන්නේ නැහැ වෙන මොකුත් ඕනේ නැහැ. බාස් උන් නැහැ නෙවෙයි බාසුන් නැහැ. ඒ කියන්නේ බාස් උන් නැහැ කියලා කියන්නේ නැහැ. යාර අපි කියන්නේ බාසුන් නැහැ. ඒ බාසුන් නැහැ කියන එක භාෂණ සංධියක් කියන එක අපි දන්නේ සංධි ඉගෙන ගන්න ගත්තට පස්සේ නේද? හරිද? එතකොට ඒ වගේවා තියෙනවා. ඉතින් මේ කොහොම නමුත් ඒක දෛනික කටයුත්තක් විදිහට අපි පාවිච්චි කරාට අපි ඒක සලකන්නේ නැහැ ඇත්තටම. හරිද? ඉතින් කොහොම හරි අපිට මේ සාරාංශකරණය කියන එක අමාරු වෙන්න හේතුව තමයි මොකද්ද? මේ සාරාංශකරණය කියන එක අපි දෛනික ජීවිතේ භාවිත කරාට ඒක ගැන අපි ඉච්චර හිතන්නේ. මිනිසා සතුව මුඛ්‍ය ලෙස මුඛ්‍ය කියලාගෙන ප්‍රධාන කියන එක මිනිසා සතුව මුඛ්‍ය ලෙස භාෂා ශක්්‍යතා දෙකක් පවතින බව වාග් විද්‍යාඥයෝ පෙන්වා දෙති. මිනිස්සුන්ට භාෂා ශක්්‍යතා නැත්තම් භාෂා හැකියාව දෙකක් තියෙනවා කියලා මම ඕගලන්ට කියලා දුන්න අක්ෂරමාලාව උගන්වන කොටත් ඊට පස්සේ මේ අවුරුද්ද මුල පටන් ගන්නකොට මම ආයි අක්ෂරමාලාව ඉගෙනුවා. එතකොටත් මම කියලා දුන්නා. ව්‍යාකරණ පුනරීක්ෂණ පන්තිදී මම ආයි පාරක් කියලා දුන්නා. පේපර්ස් කරනකොටත් මම කියලා දීලා තියෙනවා මිනිස්සුන්ට භාෂා ශක්්‍යතා දෙකක් තියෙනවා. පළවෙනි එක භාෂණය දෙවෙනි එක ලේඛනය. භාෂණය කියන්නේ කතා කරනවා කියන එක. අපි භාෂාවකින් මුලින්ම කරන්නේ කතා කරන එක. ඊට පස්සේ තමයි අපි ලේඛනයට යන්නේ. අපි ලියන්න ගන්නේ පස්සේනේ. දැන් ඉපදිච්ච ගමන් අපි කියනද ડોක්ටර් පෑන දෙන්න වස්සම් කරන්න කියලා පෑන අරගෙන අපි අස්සම් කරන්නේ. එහෙම කරන්නේ නැහැ. මුලින්ම අපි කරන්නේ කතා කරන. ඊට පස්සේ තමයි අපි ලේඛනය කියන තැනට අපි වර්ධනය වෙන්නේ ඊට පස්සේ. එතකොට ඒ භාෂාවේ තියෙන කාර්යයන් වලින් වර්ධනය කරගන්න තව භාෂා හැකියාව දෙකක් තියෙනවා. අර දෙකෙන් අපි වර්ධනය කරගන්නවා.
ඒ වර්ධනය කරගන්න හැකියාව දෙකත් මම ඔයගලන්ට කියලා දීලා තිනවා. සමාස උගන්වනකොටත් මම කියලා දුන්නා. සංදි පාඩම උගන්වනකොටත් මම කියලා දුන්නා. මිනිස්සුන්ට තියෙනවා මේ විදිහ වර්ධනය කරගත්ත භාෂා හැකියාව දෙකක්. ඒකට අපි කියනවා පළවෙනි එක විශ්ලේෂණය, දෙවෙනි එක සංශ්ලේෂණය. පළවෙනි එක විශ්ලේෂණය, දෙවෙනි එක සංශ්ලේෂණය. මම මෙතන අන්ඩර්ලයින් කරන්නම් ඕන. පළවෙනි එක සංශ්ලේෂණය. මෙදි පළවෙනි එක සංශ්ලේෂණය, දෙවෙනි එක විශ්ලේෂණය. එතකොට සංශ්ලේෂණය කියලා කියන්නේ සරලවම කිව්වොත් මොකද්ද? දිග විස්තරයක් හකුළුවා ඉදිරිපත් කරන එක. ඒ කියන්නේ දිග දෙයක් කොට දෙයක් බවට පත් කරන එකට අපි කියනවා මොකක් කියලාද? සංශ්ලේෂණය කියලා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මෙහෙම නාටකංකාරයෝ මේ දවස්වල ඉතාම ජනප්‍රිය ප්‍රසිද්ධ කියන්න බෑ ජනප්‍රියයි. ජනප්‍රියයි නැත්තරම දෙවෙනින්ම වඩා ජනප්‍රියයි. දෙවෙනින්ම ලෙහන ගොන් නාට්‍යයක් නේ භාෂාවෙන් කිව්වොත් දෙවෙනින්ම ලොකේෂන් පවම දැකලා තිනවා රාගම බොයිස් ටවුන් එකේ තමයි ඔක ෂූට් කරන්නේ. එතකොට ඕක සමන් එදිරිමුණි කියලා කියන ටියුෂන් ගුරුවරයෙක් ගණන් උගන්වන්නේ. එයාගේ ගෙවල් ඇඹිලි පිටියේ දැන් ඉන්නේ කොළඹ. එතකොට මගේ හෙලියකුත් දෙවෙනින්ම රඟපානවා. මම නම කියන්නේ නැහැ. එතකොට මම නිකන් මම යාගේ යාළුවෙක්නේ වගේ එකක් වුණානේ. එනවනේ. ඒ නිසා මම නම කියන්නේ නැහැ. හැබැයි මගේ යෙලියක් එකේ ප්‍රධාන චරිතයක් රඟපානවා. ඒ වුණාට මම නම කියන්නේ නැහැ. යාගේ මේ කොහොම වුණත් ඒකට වඩා නම් මට නාටකංකාරයෝ වල පොඩි ගතියක් තියෙනවා. තව පොඩි හේතුවක් තියෙනවා මම නාටකංකාරයෝ බලන්න පෙළඹෙන. ඒ තමයි ඒකේ අධ්‍යක්ෂකවරයා වෙච්ච ජයප්‍රකාශ් සිවගුරුනාදන්. ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියලා කියන්නේ මම උගන්වන කඳාන පන් ශාස්ත්‍ර කඳාන. ශාස්ත්‍ර කඳාන නැත්නම් කඳාන ශාස්ත්‍ර ආයතනයේ ආයතනාධිපතිගේ අයියා. ආයතනාධිපති තමයි ඥානම් සිවගුරුනාදන්. ඥානම් සර්ගේ අයියා තමයි ජයප්‍රකාශ් සිවගුරුනාදන්. ඉතින් පොඩි වෙන හිතවත්කමකුත් තියෙන හින්දා මම මේක කොහොමද බලන්නේ. අනිත් පැත්තට මේ දැන් අපි හිතමුකෝ මෙහෙම ඊයේ නාටකංකාරයෝ බලන්න මිස් වුණා කියලා හිතන්නකෝ. මට මිස් වුණා. අපි හිතමු මට මෙතන කවුරු හරි පේන කෙනෙක් මට මේ නම් ලිස්ට් එකෙන් පේන අය ඉන්නවා 28ක්. මදුෂානි, වරුණි, උදාර, අනිමිෂා, ආරෝෂ්, බානුක, චමෝද්‍ය, ධනංජලි, දිනෙත්, අචින්ත, ඉමාෂි, ඉසුරි, මලීෂ, මල්කි, මුදිතා, දිල්රුක්ෂි, නෙත්නි, පබෝධ්‍ය, ප්‍රබෝධා, රුමේෂි, සත්සරණි, සෙව්වන්දි, සිතුම්, සුපිපි, තරිඳු, තරුෂ, තිලිනි, උපේක්ෂා, සඳුනි, ලක්ෂා. හරිද? ඔය සෙට් එකෙම ඉන්නවනේ. අපි හිතමු ඔය කාගෙන් හරි අහම්බුල්ස තෝරාගත්ත නියදියකින් මං අහනවා ඊ නාටකංකාරයෝ මොකද උනේ. දැන් විනාඩි 20යි ටෙලිග්‍රෑම් එක. පැය භාගයක් කොට ඒක බොරුනේ විනාඩි 10ක් ඇඩ් නේ යන්නේ. විනාඩි 20 ටෙලිග්‍රෑම් එකේ ඊයේ කියන්න පුළුවන් මේ දැන් විනාඩි 20යි ටෙලිග්‍රෑම් එක විනාඩි 20ක් දිගයි. එපිසෝඩ් එක විනාඩි 20ක් දිගයි. කියන්න පුළුවන් සර් මෙහෙමයි ලොකු හාමුදුරුවෝ ඉල සිල්ලඳුන් එව්වා සරාලට ඊට පස්සේ මාලන් ඇවිල්ලා මාස්ටර්ට කිව්වා ඒගොල්ලෝ තෝරගත්ත නාට්‍ය පෙන්වන්න කියලා. සරාලට අද මේ ඒගොල්ලෝ අද සිල් ගන්න කොටස තියෙන්නේ අද කියන දවසේ මෙහෙම ටිකක් වුණා කියලා කියද හැකියි. විනාඩි 20ම දිග එක ටක් ගාලා කොට කරලා විනාඩියෙන් විතර කියනවා. මෙහෙම වුණා. හරිද? එහෙම නැත්නම් අපි හිතනකො දැන් මම මගේ අර උදේ ඉඳන් මම කරපු වැඩ ටික කිව්වේ මට කිව්දගේ නෑ. මම පාන්දර ගියා බෙහෙත් වගේක් ගන්න. ඒ ටික ගෙනල්ලා මම ලෙඩාට දුන්නා. ඊට පස්සේ අවශ්‍ය පන්ති කරා. දැන් මේ ඕගොල්ලෝ දෙක පන්ති කරනවා. අර අච්චර දිග ටික මම ටක් ගාලා වාක්‍ය කෑලි 4කින් කියලා දෙනවා. එහෙනම් අපිට තියෙන මොන හැකියාවද? සංශ්ලේෂණ හැකියාව. අපි අපේ ජීවිතේ අවුරුදු 2කමාරක් විතර දිග සිද්ධියක් යාළුවෙකුට විනාඩි 5න් 10න් අපි කියනවා. හරිද? එහෙම නැත්නම් ඊයේ ඕගොල්ලෝ ඉස්කෝලේ ඇරලා ගෙදර යනකොට වෙච්ච සිද්ධිය ගණන් පීරියඩ් එකේ මිස් ගිහිල්ලා විද්‍යා පීරියඩ් එකේ මිස් හරිසරන් එන අර විනාඩි 2 3 පටස් ගාලා කියලා දානවා. කල්පනා කරලා බලන්න. එතකොට ඕගොල්ලන්ටයි මටයි දෙගොල්ලන්ටම සංශ්ලේෂණ හැකියාව කියන එක තියෙනවා. විශ්ලේෂණය කියන්නේ මොකද්ද? විශ්ලේෂණය කියලා කියන්නේ කෙටි කරුණු කිහිපයක් විස්තරාත්මක ඉදිරිපත් කිරීම. සරලම උදාහරණයක් කියන්න. මම දෙනවා ඔයගලන්ට මාතෘකාවක්. ලෝක මත්කුඩු වෙළඳාම හා ලාංකීය තරුණ ප්‍රජාව. ලෝක මත්කුඩු වෙළඳාම හා ලාංකීය තරුණ ප්‍රජාව. රචනා මාතෘකාව. මාතෘකාව කෙටි. ලෝක මත්කුඩු ව්‍යාපාරය හා ලංකාවේ තරුණ ප්‍රජාව. වචන 7යි තියෙන්නේ. මේ වචන 7කින් තිබ්බ කෙටි රචනා මාතෘකාව ඕගොල්ලෝ වචන 275ක් 300ක් අතර ප්‍රමාණයක් වෙනකම්ම ලියනවා. එහෙනම් ඕගොල්ලෝ මොකද කරන්නේ? කෙටි කරුණු ටිකක් දිග කරලා ලියනවා. විස්තර කරලා ලියනවා. හරිද? විචාර ප්‍රශ්නයක්. දැන් අද අපි කතා කරපු විචාරය ගත්තොත් එහෙම ඒ විචාර ප්‍රශ්නේ මාතෘකාව පොඩි. හැබැයි අපි ඒක දිග්ගස්සලා ලියනවානේ. එහෙනම් මේ කතා කරන මටත් ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන මගේ කතාව අහගෙන ඉන්න ඕගොල්ලන්ටත්
විශ්ලේෂණ හැකියාවයි සංශ්ලේෂණ හැකියාවයි කියන දෙකම තියෙනවා. දැන් මම උදාහරණයක් දීලා දෙනවා මේ බලන්න. මේ අතුරින් සංශ්ලේෂණය යනු සාරාංශකරණයට අවශ්‍ය මූලික හැකියාවයි. ඔව්. අපිට විශ්ලේෂණය නැතත් මේ සංශ්ලේෂණය කියන එකෙන් සාරාංශකරණය කරන්න පුළුවන්. එහෙනම් විශ්ලේෂණ හැකියාව අපි ගාව තියෙන්න ඕනි. පෙරදා නරඹන ලද ටෙලි නාට්‍යයක කතාව නැවත කීමට අපට ගතවන්නේ විනාඩි 2-3කි. එය ටෙලි නාට්‍යයේ මුළු විකාශන කාලයෙන් 3න් 10න් එකකි. පිටු 20ක කෙටි කතාවක් විනාඩි 15කදී කියවන ඔබ එය අන් අයෙකුට රසකර පවසන්නේ විනාඩි 3කින් විය හැකිය. එය මුළු කාලයෙන් 5න් එකකි. ඔබ මුහුණ පෑ කුතුහලයේ දනවන රසබර ජීවන අත්දැකීමක් පවා ඒ අත්දැකීම විඳ ගැනීමට ගත වූ කාලයට වඩා ඉතා කෙටි කාලයකින් තවෙකුට පැවසීමට ඔබට හැකිය. ඒ අනුව පෙනෙන්නේ භාෂාව භාවිත කරන ඕනෑම මිනිසෙකු තුළ සංශ්ලේෂණ හැකියාව පවතින බවය. ඔන්න කියනවා සංශ්ලේෂණ හැකියාව තියෙනවා. එසේනම් සාරාංශයට අදාළ මූලික හැකියාව අප තුළ පවතින බව දැන් තහවුරුය. ඒ කියන්නේ අර ටූල් ටික තියෙනවා අපි ගාව. හරිද? අපිට නට් එක ගලව ගන්න අවශ්‍ය කරන ටූල් ටික අපි ගාව තියෙනවා. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. එහෙත් විභාගයේදී ඔබට සාරාංශය අපහසු වන්නේ ඇයි? ටූල් එක තිබ්බට ඇනේ ගලව ගන්න අමාරු වෙයි කියලා තමයි දැන් කියන්න හදන්නේ. ඒකට හේතු කිහිපයකි. 1. සාරාංශ කිරීමේ නිසි ක්‍රමය නොදැනීම. ඒක තමයි ප්‍රධානතම. මේක ටිකක් පම්පෝරි කතාවක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔබ දන්නවා මං සාමාන්‍යයෙන් ජීවිතේ මං එහෙම පම්පෝරි ගහන ඕගොල්ලෝ ඉස්සරහා නිකන් බොරුවට පොරක් වෙන જાතිය කෙනෙක් නෙවෙයි. හැබැයි අවශ්‍ය වෙලාවට පොඩ්ඩක් පෙනේ පුප්පල පෙන්වන්න සිද්ධ වෙනවා. මෙහෙම මේ එහෙම පෙනේ පුප්පන කතාවක්. දැන් මම රජයේ උසස් තරඟ විභාගවලට මුහුණ දෙන අපේක්ෂක අපේක්ෂිකාවන්ට ආරාධිත සිංහල දේශකවරයෙක් විදිහට සිංහල උගන්වමින් කටයුතු කරනවා. උදාහරණයක් නීති ප්‍රවේශ විභාග, සබරගම් පළාත් කළමනාකරණ, අධ්‍යාපන විශේෂවේදී, ග්‍රාම නිලධාරී, ඊට පස්සේ හෙද සේවා, තැපැල් සේවා, ශ්‍රී ලංකා රේගු, ආගමන විගමන, සුරාබදු, තාමුණත් තියෙන එක්සෑ විදුහල්පති තරඟ සේවා, ප්‍රින්සිපල්. එතකොට ඒ වගේ රජයේ උසස් තරඟ විභාගවලට මුහුණ දෙන අයට මම සිංහල භාෂාව උගන්වන මම තමයි ලංකාවේ ඉන්න ලාබාලතම දේශකවරයා. මට තාම අවුරුදු 25න් මට තාම. හරිද? එතකොට මට උගන්වන්න හම්බ වෙන්නේ මට වඩා වයස අවුරුදු 20 25 සමහරලාට අවුරුදු 30ක් විතර වැඩිමල් අයට සමහරලාට. දැන් උදාහරණයක් විදුහල්පති තරඟ සේවා එක්සෑම් එකට එන්නේ වයිස් ප්‍රින්සිපල් හැම ඉස්කෝලේකම. හරිද? ඔය ගොඩකෙල තියෙන ප්‍රධාන ඉස්කෝල දෙකේම වයිස් ප්‍රින්සිපල්ලා මගෙන් ඉගෙනගෙන තියෙනවා. නම් අහන්න එපා මම කියන්නේ නෑ. වයිස් ප්‍රින්සිපල්ලා කීප දෙනෙක් ඉන්නවනේ. ඒ හින්දා එහෙම එකක් තියෙනවා. එතකොට ගොඩකල තියෙන ප්‍රධාන පාසල් දෙකේ දෙපැත්තේ පාසල් දෙකක් තියෙනවානේ පටන් ගන්න තැනයි මැද හරියේ. ওই පාසල් දෙකේම. ඉතින් මම ඒවා කවදාවත් පන්ති කියලා නෑ. මොකද එහෙම බොරුවට පොරක් වෙන්න අවශ්‍ය නැති නිසා. ඉතින් මේ එක දවසක් මට හම්බුණා සිමන එකක් කරන්න. ඒක තිබ්බේ නුගේගොඩ රොටරියේ. මම ගෙදරින් ඉඳන් නෙවෙයි ක්ලාස් එකට ගියේ. මම කඩවත ඉඳන් ගියේ. මගේ කාර් එකේ ගිහිල්ලා මම රොටරිය නතර කරනකොට ආවා. මාව දන්නේ නැහැ නේ කවුරුත්. මම නුගේගොඩ රොටරිය පන්ති කරන්නේ නැහැ නේ. කෙට්ටු අය කෙනෙක් ඇවිල්ලා මගෙන් අහුවා කවුද කියලා. මං කිව්වා මම දිල්ෂාන් ගාල්ලගේ අද සෙමින එකක් තියෙනවා මට කරන්න. මම ඒකට තමයි ආවේ කියලා. හරි සර් මේ එන්න සර් මේ කියලා මට කිව්වා. දැන් මම කාර් එකනේ මාව පාකින් එකට දාලා අර රොටරියේ තියෙන වල කියලා තැන. ඔබ දවසක ඒ ලෙවල් වලට එහෙම කොළඹ පන්ති ගියොත් එහෙම බලන්න. රොටරියේ තියෙන වල කියලා තැනක් එතන තමයි පාකින් එක තියෙන්නේ. එතන නතර කරලා මා බසස කොල ටියුට් මොන හරි තියෙනවද කියලා මම කිව්වා නෑ ටියුට් එක ඒගොල්ලන්ට බෙදලා ඇත්තේ. මගේ ටියුට් එක විතරයි මං ගාව තියෙන්නේ. මේ පොඩ්ඩක් ඉන්න මම මාකර් එකයි වතුර බෝතලේ ගන්නම් කියලා මම ඒකත් අරගෙන දැන් යනකොට මට කියනවා සර් අද සර්ට පන්තිය කරන්න තියෙන සන්නස්ගල සර්ගේ හෝල් එකේ කිව්වා. ඒ කියන්නේ එතකොට උකුල් සන්නස්ගල කියලා ඔයගොල්ලෝ දන්නේ නැති ලංකාවේ ඉහළම හිටපු ටියුෂන් ගුරුවරයෙක්. මේ ඒ සර් පන්ති කරේ සාමාන්‍යයෙන් ඒ සර්ගේ පන්ති එක ළමයි 3500ක් විතර ඉන්නවා. ඒ හෝල් එකේ කිව්වා මට දාලා දින දැන් මාව හීන්දාඩි දානවා. ඇයි? ඉන්නෙත් ළමයි නෙවෙයි. ඉන්නෙත් වැඩි හිටිය අය. දැන් ළමයිව මොකක් හරි ජෝක් කතාවක් කියලා හරි සයිලන්ට් කරගන්න පුළුවන්. වැඩි හිටියන්ට ඒව දාන්නත් බෑ. අනිත් එක මම ඇවිල්ලා පොඩි මිනිස්සෙක් ඒ මිනිස්සුත් එක්ක බලනකොට දැන් පොඩි හීන්දාඩියක් මට දැම්මා. ඇත්ත කියන්න බෑ. ගියා. ගිහිල්ලා මම පිටිපස්සෙන් ගිහිල්ලා බැලුවා මොකද තත්ත්වය කියලා ළමයි විශ්වාස කරන්න 850ක් විතර ඉන්නවා හෝල් එකේ. ඊට පස්සේ දැන් මොකද කරන්නේ මම ගියා. ගිහිල්ලා මයික් එක ඔන් කරගෙන මම ස්ටේජ් එකට නැග්ගා. මේ දැන් අවුරුදු 3ක් විතර පරණ කතාවක් ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් අපි වගේ කෙනෙක් එහෙම ගියාම අප්පා මේ පොඩි කොල්ලෙක්නේ ඇවිල්ලානේ සිංහල උගන්නන්න වාගේ එකක් නෙන්නේ. හැබැයි
මම ගිහිල්ලා මුලින්ම දිගෑරියේ සාරාංශකරණය. මොකද මම දන්නවා අහන් ඉන්න පිරිසට මම උගන්වන දේ බෑ කියලා තේරුණොත් තමයි මට එතනින් එහාට මගේ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. දැන් මම කෙලිම දිගෑරියේ සාරාංශකරණය මං මුලින්ම ඡේදයක් දෙනවා ඕගොල්ලන්ට. ඒ ඡේදය මට සාරාංශගත කරලා පෙන්නන්න. ඊට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා. සාරාංශකරණය කරගන්න බෑ ඒගොල්ලන්ට. ඊට පස්සේ මට සිද්ධ වුණා පැය එකහමාරක් විතර ඒගොල්ලෝ එවන පොඩි උත්තර කැලි ටික බලන්න. ඒක අපහසු වැඩක්. මං කිව්වා මට මෙතනින් එහාට තව බලන්න බෑ. මම සාරාංශකරණය ඕගොල්ලන්ට උගන්වන්නම්. අපි එතනින් පටන් ගමු කියලා මං වැඩේ පටන් ගත්තා. ඕනනම් මං සාක්ෂියක් විදිහට පෙන්නන්නම් මං ගාව ඇති. ඒකට මම පාවිච්චි කරපු පේපර් එකකුත්. මේ පේපර් එක මගේ ෆොටෝ එකක් එහෙම ගහලා ඉල්ලන්න එපා. මට ඒවා ඔයගලන්ට පළ කරන්න බෑ. නීතියෙන් තහනම් මට ඒක. හැබැයි මට දැනට ඔයගලන්ට මෙහෙම පෙන්වන්න පුළුවන් පේපර් එකක් තියෙනවා. මේ තියෙන්නේ 2019 අවුරුද්දේ නීති ප්‍රවේශ විභාගයේ පේපර් එක. හරි මම හිතනවා ඔයගලන්ට පේනවා ඇති කියලා. නීති ප්‍රවේශ විභාගයේ පේපර් එක. ඉතින් මේකක් මට ළඟ තියාගන්න පුළුවන්. හැබැයි මට ඔබට මේ මෙහෙම එකක් දෙන්න බෑ. ඒක තහනම්. මම මගේ අයිතිවාසිකම් වැරදි ලෙස පාවිච්චි කිරීමක් වෙනවා ඒක. ඉතින් කොහොම හරි මේ ඕගොල්ලන්ට නෙවෙයි ඒ වගේ උසස් තර්ක විභාග වලට මුහුණ දෙන අයට සාරාංශ කරන්න බෑ. ඕගොල්ලෝ ළමයි කියලා හරි පැත්තකින් තියන්න පුළුවන්. මේ මිනිස්සු රාජ්‍ය සේවකයෝ අත්දැකීම් තියෙනවා. ඉස්කෝලවල උගන්වපු අය. හරිද? ඒනට ඒගොල්ලන්ට සාරාංශකරණය බෑ නෙවෙයි. සාරාංශකරණය හුඟ කාලෙකින් කරලා නැති හින්දා මතක නැහැ වගේ එකක් තමයි තියෙන්නේ. හරි පළවෙනිම හේතුව තමයි සාරාංශකරණය කරන්න බැරි වෙන සාරාංශ කිරීමේ නිසි ක්‍රමය නොදැනීම. අංක 2 සාරාංශ කිරීමේ අභ්‍යාස නිසි පිළිවෙලට සිදු නොකිරීම. හරි පිළිවෙලට කරලා නැති නිසා එහෙම් මෙහෙන් අහු වෙලා කරපු නිසා වැඩේ පොඩ්ඩක් අවුල් වෙලා තියෙනවා. සාරාංශ කිරීමේ අභ්‍යාස නිසි පිළිවෙලට කරලා නැහැ. අංක 3 අක්ෂර වින්‍යාස, පද බෙදීම, සංදි, සමාස ආදී පිළිබඳ දැනුමෙහි දුර්වලතාව. මම පොඩි දෙයක් කියන්නද? මට මතක නැහැ ළමයා කවුද කියලා. ජූනි මාසේ දෙවනි සතිය වගේ මට ටෙක්ස්ට් එකක් දාලා දිනවා සර් අපේ ඉස්කෝලේ සර් අපිට සාරාංශයක් දුන්න කරන්න. ඒ සාරාංශය කරන හැටි ඒ සර් අපිට කියලා දුන්නෙත් නැහැ. තාම අපේ පන්තියේ සර් සාරාංශකරණය කරේ නැහැ. අපි මොකද්ද මේකට කරන්නේ? එතකොට මම කිව්වා පුතේ ඕගලන්ට මේ දවස්වල කරගෙන යන්නේ සමාස පාඩම. සමාස පාඩමත් ඉවර වෙලා තමයි අපි සාරාංශකරණයට යන්න ඕනි. එහෙම නැතු එකපාරට සාරාංශකරණය දැම්මට තේරෙන්නේ නැහැ කියලා. දැන් ඒකට හේතු මම කියන්නම් මෙන්න මෙහෙම. අක්ෂර වින්‍යාසයේ පාඩම නොදැන, පද බෙදීම නොදැන, සංදි නොදැන, සමාස නොදැන මොන ලෝකේ මිනිස්සෙකුටවත් සාරාංශකරණයක් කරන්න බෑ. හොඳම උදාහරණේ මව්ද පියද දූද දරුද කියලා වචන ටිකක් තිබ්බොත් එහෙම ඒ ටිකේ දයුණු ටික කපලා ඒක තනි වචනයක් බවට පත් කරගන්න පුළුවන් කියන දැනුම අපි ගාව දැන් දින අපි සමාස පාඩම ඉගෙන ගත්තේ හින්දා. කල්පනා කරලා බලන්න. දයුණු ටික අයින් කරලා මව්පිය දූ දරු කියලා අපිට මේක කොට කරගන්න පුළුවන් කියලා අපිට දැනුමක් තියෙන්නේ අපි සමාස පාඩම ඉගෙන ගත්තේ හින්දා. සමාස පාඩම ඉගෙන ගන්න නැතුව සාරාංශකරණයක් දුන්නොත් එහෙම වැඩේ කරගන්න අපිට බෑ. ඒ නිසා මම හැමදාම කියනවා මම උගන්වන්නේ ඉස්කෝලේ තියෙන වාර විභාග වලට නෙවෙයි. ඒ තියෙන වාර විභාගات අප්සෙට් නේ. දැන් මේ ළඟදී ඔන්ලයින් ටෙස්ට් එකක් තිබ්බා ප්‍රශ්නත් වැරදිනේ සමහර. ළමයි මට ස්ක්‍රීන්ෂොට් ගහලා එව්වා. එතකොට මම උගන්වන්නේ ඒවට නෙවෙයි. මම උගන්වන්නේ සාමාන්‍ය පෙළට. මට එතනින් එහාට ඕගොල්ලෝ වාර විභාග වලට ලකුණු 50න් පාද තිබ්බත් මට ඒක අදාළ නැත. හරිද? ඕගොල්ලෝ වැඩේ කොට දාන්න ඕනේ ඔලොල් වලට කියලා. මොකද මම දැකලා තියෙනවා ළමයි අන්තිම වාර විභාගයේ සිංහලට ලකුණු 93යි 95යි මෙන්න කෝලෙ වලට B එකක් තියෙන්නේ. එහෙම වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අන්තිම එක්සෑම් එකත් ගොඩ දාගත්තම තමයි හිතනවා හරි හරි දැන් උලන්නේ මට වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියලා හිතලා ගිහලා ලියනවා. ලිව්වට පස්සේ එතනින් එහාට වැඩේ ගොඩ දාගන්න බෑ. ඒ නිසා මට වාර විභාග වල ලකුණු මට වැඩක් නැහැ. හරිද? මට වැදගත් වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය. ඒ නිසා ඕගලන්ට තේරෙන්නේ පියවරෙන් පියවර තමයි මම ඕගලන්ට මෙහෙම උස්සගෙන යන්නේ. නැතු ඉතින් මටත් පුළුවන් වෙන සාරාංශකරණය වගේ පාඩම මුලින් දැම්ම නම් ළමයිනුත් අලුතෙන් එනවා වැඩිපුර. ආර්ථිකය ගැන මම හිතනවා නම් එහෙම මට එහෙම කරන්න පුළුවන්. හැබැයි එහෙම කරොත් එහෙම තනිකර ඕගලන්ගේ පද්ධතියම අවුල් වෙනවා. ඒ නිසා හරි පිළිවෙලට මම පාඩම් කර ටික කරගෙන යන්නේ ඒ නිසා. එහෙනම් සාරාංශ කරන්න බැරි වෙන හේතුවක් තමයි මොකද්ද? අක්ෂර වින්‍යාසයේ පද බෙදීම, සංදි සමාස කියන පාඩම් වල දැනුමේ දුර්වලතාව. මේ අනුව මෙම නිබන්ධය තුළ මුල සිට සරලව සාරාංශ කිරීමේ නිවැරදි ක්‍රමය දැක්වෙන අතර පසුව කුඩා අභ්‍යාසවල සිට විභාග අභ්‍යාස දක්වා සාරාංශ කරන අභ්‍යාස දක්වා ඇත.
සාරාංශ කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු. අංක 1. සාරාංශයක් හැම විටම දෙන ලද වචන ප්‍රමාණයෙන් 3න් එකක් වනසේ ලියා දැක්විය යුතුය. දැන් 3න් එකක් වනසේ කියලා කිව්වහම හිතන්නකෝ අපි හිතනවා අපිට දීලා තියෙන වචන 210යි කියලා. අපිට දීලා තියෙන ඡේදයේ තියෙන වචන 210යි. මම ගන්න 3න් බෙදෙන සංඛ්‍යාවම ගත්ත කපටිය වගේ නේද? එතකොට හිතන්න දැන් මේකෙන් 3න් එකක් නේ ලියන්න කියන්නේ. මේක 3ට බෙදුවාම 3ට 3 ඒවා 1යි 21ට 3 ඒවා 7යි. ඒ කියන්නේ 70යිනේ. දැන් මෙතන ඉන්න ළමයි මෙතන ඉන්නවා 11 වසර ළමයි 30ක් විතර ඉන්නවනේ. ඔය 30ටම හරියටම වචන 70කින් සාරාංශකරණය ලියන්න පුළුවන්ද? බෑ. එහෙම ලියන්න බෑ. එහෙම වෙන්නේ කොහොමද? ඒ කියන්නේ හැමෝටම එකම විදිහටද හිතෙන්නේ? නෑ. ඒ නිසා මතක තියාගන්න ඔය වචන 28 මේ වචන 3න් එකේ කතන්දරය කියලා කියන මෙන්න මෙහෙම එකකට. දැන් හිතන්න අපිට දීලා තියෙන වචන 210යි. ඒකෙන් 3න් එකක් කියලා කියන වචන 70යිනේ. 70යි කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඒකේ පරාසයක් අපි හදාගන්න ඕනේ. පරාසය හදාගන්නේ දීලා තියෙන වචන සංඛ්‍යාව 3ට බෙදුවම එනවනේ මොකක් හරි අගයක්. ඒකට 5ක් එකතු කරන්න. ඒ වගේම අනිත් පැත්තට ඒකෙන් 5ක් අඩු කරන්න. දැන් ඔන්න පරාසයක් හදාගන්න පුළුවන්. 70න් 5ක් ගියාම 65යි. 70ට 5ක් එකතු වුණාම 75යි. ඕන් ආව අපිට පරාසයක්. 3න් එකේ පරාසය කියන්නේ ඔන්න ඕකට. ඒ කියන්නේ අපේ උත්තරේ වචන 65යි 75යි අතර ඕනෑම වචන සංඛ්‍යාවකින් ලියන්න පුළුවන්. හැබැයි 76ක් වුණොත් ලකුණු කැපෙනවා. 64ක් වුණොත් ලකුණු කැපෙනවා. හරිද? ඔන්න එහෙනම් 3න් එකේ පරාසය කියන්නේ ඔන්න ඕක. මතක තියාගන්න විභාගයේදී කලබලයේදී දෙකින් එකේ මේ සීමාවකට එහෙම ලියාගන්න සිද්ධ වෙයි සමහර විට මීටරෙන් ලියන්න එහෙම වෙච්ච ළමයි ඉන්නවා. හරිද? ඒ නිසා මේ 3න් එකේ සීමාවට අනුව තමයි ලියන්න ඕනේ. 2. සාරාංශය ලියා දැක්වූ පසුෙහි වචන ප්‍රමාණය දක්වන්න. ඒක අනිවාර්යෙන් කරන්න නැත්නම් ලකුණු කපනවා. වචන ගාන බොරු වචන ගාන ලියන්න එපා. එක දවසක් මට අහුණා මේ පරාසයේ එන්න ඕනි වචන 40යි 35යි 45යි අතර ළමෙක් දාලා ඒ කියන්නේ ඒ ළමයා දාලා තියෙන වචන සංඛ්‍යාව වචන 31යි. 37යි. අවුලක් නැහැ සීමාව ඇතුලේ තියෙනවා. මට බැලුවහම පේනවා යකෝ මේකේ වචන 70ක් විතර තියෙනවා වගේ එකක් මට නිකන් තේරුණා දැක්කම තේරෙනවනේ. මං ගැන්නහම වචන 79ක් ආවා. දැන් කාවද රවට්ටලා තියෙන්නේ? මේ මාවන්දන්න ඇවිල්ලා තියෙන්නේ. මාවන්දන්න අමාරුයි ටිකක්. ඒ හින්දා බොරු වචන සංඛ්‍යා නම් දාන්න එපා. හරි වචන සංඛ්‍යාවටම ලියන්න උත්සාහ කරන්න. ඒක තමයි වෙන්න ඕනේ. අංක 3. උක්තාක්‍යාත පද සම්බන්ධය, පද බෙදීම, විරාම ලක්ෂණ, අක්ෂර වින්‍යාසය හා පැහැදිලි අක්තකුරු පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. වචන ප්‍රමාණය වැඩි හෝ අඩු වන්නේ නම් නිපාත පද, විශේෂණ පද ආදී අඩු වැඩි කිරීමෙන් නිශ්චිත වචන ප්‍රමාණය සකසා ගන්න. ඒකටත් අපිට සමාස දැනුම උපකාරී වෙනවා. සංදි පිළිබඳ දැනුමත් උපකාරී වෙනවා. සංදි හා සමාස පිළිබඳ දැනුම මනාව භාවිත කිරීම වැදගත්ය. එවිට වචන එකතු කිරීමෙන් හෝ වෙන් කිරීමෙන් අදාළ වචන සංඛ්‍යාව අඩු වැඩි කර ගැනීමට හැකිවන බැවිනි. දැන් තේරුණේ මොකද්ද වෙන්න ඕනි කියලා? ඊළඟ එක. සාරාංශයක් ලියන ආකාරය. 1. පළවෙනිම පියවර. දෙන ලද පාඩේ ඉවසිල්ලෙන් හා අවධානයෙන් කියවන්න ඕනේ. අපිට දීලා තියෙන ඡේදේ ඉවසිල්ලෙන් සහ අවධානයෙන් කියවන්න ඕනි. අංක 2. එහි ප්‍රධාන අදහස වටහා ගැනීම. ඒක ගැන එකෙන් මොකක් ගැනද කියලා තියෙන්නේ. මම පන්ති භාෂාවෙන් කියන බල්ලා ගැනද කියලා තියෙන්නේ, මැක්ක ගැනද කියලා තියෙන්නේ කියලා බලන්න ඕනේ. ඉර ගැනද කියලා තියෙන්නේ, හඳ ගැනද කියලා තියෙන්නේ කියලා බලන්න ඕනේ. මොකක් ගැනද මේකේ තියෙන්නේ කියලා කන්ටෙන්ට් එක කියවලා බලන්න ඕනේ. 3. ප්‍රධාන අදහසට අදාළ කොටස් ලකුණු කර ගැනීම. මේක Tamanට පුළුවන් නම් මේ විදිහට කරන්න කිසි ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ප්‍රධාන අදහසට අදාළ කරුණු නිකන් කියවගෙන යන ගමන් ලකුණු කරගෙන යනවා. එතකොට අර අදාළ කරුණු ටික ලකුණු කරාම ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? අනවශ්‍ය විස්තර. අනවශ්‍ය විස්තර වර්ණා කපලා දාන්න. මෙහිදී උදාහරණ, උපමා, වර්ණනා, උපුටා ගැනීම ආදී සියල්ල ඉවත් කරලා දාන්න ඕනි. ඒ කියන්නේ භාෂාවෙන්ම කිව්වොත් එහෙම සාරාංශයක් කියන්නේ අමු ටෙක්ස්ට් එකක්. හරි අමුයි. ඒකේ සාහිත්‍ය නැහැ, උපමා නැහැ, වක්‍රෝක්ති නැහැ, ව්‍යංග්‍යාර්ථ නැහැ, උපුටා ගැනීම නැහැ, වර්ණනා නැහැ, උදාහරණ නැහැ. හරිද? ඒ ඔක්කොම අයින් කරලා දාන්න ඕනේ. 5. මුල් පාඨයේ නොතිබූ අදහස් ඇතුළත් නොකිරීම. ඒ කියන්නේ හිතන්නකෝ මෙහෙම අපිට දීලා තියෙනවා ජංගම දුරකථන භාවිතය අයහපත් ප්‍රතිඵල ගෙන දෙයි. සාරාංශ ලියන්න බෑ නෑ. එහෙම කොහොමද කියන්නේ? ජංගම දුරකථන භාවිත කිරීම අයහපත් ප්‍රතිඵල ගෙන දෙන්නේ නෑ. ඒක යහපත් ප්‍රතිඵල තමයි ගෙන දෙන්නේ. අපි ඔන්ලයින් ක්ලාස් කරන්නේ ෆෝන් එක නිසා. අපි යාළුවොත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔන්ලයින් ක්ලාස් හින්දා. අපි ලව් එක කරගෙන ඉන්න ෆෝන් එකේ හින්දා. එහෙම කියන්න බෑ.
දීලා තියෙන්නේ ඉර ගැන නම් උත්තරේ එන්නත් ඕනි ඉර ගැන. දීලා තියෙන්නේ හඳ ගැන නම් උත්තරේ එන්නත් ඕනි හඳ ගැන. දීලා තියෙන්නේ බල්ලා ගැන නම් උත්තරේ මැක්ක ගැන ලියවෙන්න බෑ. බල්ලා ගැන නම් බල්ලා ගැන ලියන්න ඕන. මැක්ක ගැන නම් මැක්ක ගැන ලියන්න ඕන. හරි. ඒ නිසා මුල් පාඩේ නොතිබූ අදහස් ඇතුළත් කරන්න බෑ. ඊළඟට පෞද්ගලික මතය අදහස් ඇතුළත් කරන්න බෑ. කිසිම විටක බෑ. හරි. පෞද්ගලික මතයක් ඇතුළත් කරන්න බෑ. අක 7 මුල් පාඩයේ පිළිවෙලට හෝ Taman අභිමත පිළිවෙලකට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. ඡේදෙ මැදින් පටන් ගන්නත් පුළුවන්, ඡේදෙ අගින් පටන් ගන්නත් පුළුවන්, ඡේදෙ මුලින් පටන් ගන්නත් පුළුවන්. Tamanගේ මැට්ටම් තමට කැමති විදිහට ලියා ගන්න පුළුවන්. ඒකේ කිසි අවුලක් නැහැ. කවුරුත් තරහ වෙන්නේ නැහැ. right. ඊළඟට 8 සාරාංශයේ තනි ඡේදයක් ලෙස ලියා දක්වන ළමයින්ගේ තියෙන සුලභ වැරද්දක් ඕක. සාරාංශ ඡේද කඩනවා. සාරාංශ ඡේද කඩන්න බෑ, තනි ඡේදෙට ලියන්න ඕනි. 9 හැකිතරම් දුරට කරුණු කැටි කර දැක්වීම. පුළුවන් තරම් කරුණු කෙටි කරලා තමයි දක්වන්න ඕනි. පුළුවන් තරම් මේක සම්පින්ඩනය කරලා මේක ගොනුගත කරලා සංක්ෂිප්ත කරලා තමයි ලියන්න ඕනි. හරිද? ඊළඟට ඔන්න ආදර්ශ අභ්‍යාස තියෙනවා. දැන් ආදර්ශ අභ්‍යාසයකට යන්න කලින් මම කැමති මං හරියටම විනාඩි 2ක් දෙනවා 9:26 වෙනකම්. එක වතාවක් ඉවසිල්ලෙන් කියව ගන්න බලන්න. පළවෙනි පිටුව අවශ්‍ය නැහැ. ඒක බොරු වැඩක් නෙමෙයි කිව්වොත් එහෙම. සාරාංශ කිරීමේ සැලකිල්ලට ගත යුතු කියන කරුණු ඒ කරුණු තියෙන අදාළ පිටුව කියව ගන්න බලන්න. ඊට පස්සේ කෙලිම අපිට ආදර්ශ අභ්‍යාස එකට යන්න පුළුවන්. එහෙනම් කියවන්න බලන්න.
හරි. දැන් අපි යනවා ආදර්ශ අභ්‍යාස දෙකට යමු ඉස්සෙල්ලාම. හරිද? ආදර්ශ අභ්‍යාස දෙකට යන්න දැන් මේ වැඩේ ටිකක් වැඩේ එලාගෙන තමයි කරන්න වෙන්නේ. ඉස්සෙල්ලාම ගන්න කොලේකුයි පෑනකුයි. කොලේකුයි පෑනකුයි හැරි තමන් ගාව තියෙන පොතක් හරි කමන්නේ ගන්න. අරගෙන මම කියන පිළිවෙලටම කරන්න. නැත්නම් එහෙම වැඩේ අවුල් යන්න වෙන පුළුවන්. හරි මම හරියට ගයිඩ් කරන හින්දා ඒ විදිහටම කරන්න මේක. දැන් ඉස්සෙල්ලාම අපි දෙගොල්ලොත් එක්ක ඔබ කල්පනා කරලා බලන්න මේ විදිහට සාරාංශකරණය උගන්වනවද කියලා. හරිද? සාරාංශකරණයක් උගන්වන්න කලින් බෝඩ් එකක් හරියට පේන්න ළමයින්ට තියෙන්න බෑ. පිටිපස්සේ බෝඩ් තියාගෙන සිංහල ක්ලාස් කරන්න බෑ ඔන්ලයින්. දිලිසෙනා බෝඩ්. අකුරක් හරි වැරදුනොත් එහෙම ළමයි පව්. ඒ හින්දා අපේ පන්තියේ ඒ ගැටලුව නැහැ. දැන් ඉස්සෙල්ලාම මම දෙවෙනි ඡේදයට යන්නම්. ඒක ටිකක් ලේසි නිසා. පළවෙනි එකනේ. ඉංග්‍රීසි නාට්‍ය කලාවේ ඉතා උසස් තත්වයකට නැන්නුවන් අතර ෂේක්ස්පියර් පුරෝග්‍රාමයකි. තම නිර්මාණ ශක්තිය නාට්‍ය මගින් ප්‍රකාශයට පත් කළ ඔහුගේ ශ්‍රේෂ්ඨතම නාට්‍ය ජුලියස් සීසර්ය. එහි කතාවස්තුව තමා විසින්ම නිපදවා ගන්නා ලද්දක් නොව සත්‍ය සිද්ධියක් ආශ්‍රයෙන් ගොඩනගන ලද්දකි. රෝම අධිරාජ්‍ය පාලනය කළ ජුලියස් සීසර් මරා දැමීම එම ඓතිහාසික සත්‍ය සිද්ධිය. ඕන් ඡේදය. දැන් ඉස්සෙල්ලාම හරිද? ඉස්සෙල්ලාම අපි මේකේ වචන ටික ගනිමු. ඔන්න මම දැන් ගයිනවා. 1යි 2යි දැන් කම්මැලි වෙන්න බෑ. 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි 31යි 32යි 33යි 34යි 35යි 36යි 37යි 38යි 39යි 40යි 41යි 42යි 43යි 44යි 45යි 46යි 47යි 48යි 49යි 50යි 51යිනේ. හරිද? වචන සංඛ්‍යාව 51යි. හරිද? 51යිනේ වචන සංඛ්‍යාව. දැන් එතකොට ඔන්න 51යි 51 තුනට බෙදන්න බලන්න. 51 තුනට බෙදෙනව නේද? 5ට 3 1යි 3 අරකේ 3යි 5න් 3 2යි 21යි 7යිනේ 17යි. ඔන්න 3ට බෙදුවාම අපිට ආව ගාණක් කීයද? 17යි. දැන් ඔන්න එතන ඔව් 17යි. clear all drawings තියලා මම ඔක්කොම ටික අයින් කරගන්නවා. හරි. දැන් පරාසය හදා ගන්න ඕනේ. 17නේ. 17ට 5ක් එකතු කරාම 22යි. 17ට 5ක් එකතු කරාම 22යිනේ. 17න් 5ක් අඩු වුණාම 12යි. එහෙනම් දැන් ඕන්න ආවා අපිට මොකද්ද? මේ සාරාංශය ලියන්න ඕනි වචන පරාසය. කීයද වචන පරාසය? 12ත් 22ත් අතර තමයි ලියන්න ඕනි. right. දැන් ඉස්සෙල්ලාම මම විනාඩි 5ක් දෙනවා ඔයගලන්ට. හරිද? ඉස්සෙල්ලාම මම විනාඩි 5ක් දෙනවා. මොකුත් කරන්න ඕනේ මේ සම්පූර්ණම ඡේද එක වතාවක් කියුවා. හරිද? වැදගත් කියලා හිතන කරුණ යටින් ඉරි ගහන්න. හොඳට ඡේද කියවන්න. මම මෙතන මම ස්ක්‍රීන් එකවත් ඕෆ් කරන්නේ නැහැ. හොඳට ඡේද කියවන්න. ඡේද කියවලා වැදගත් කියලා හිතන කරුණ යටින් ඉරක් ගහන්න බලන්න. විනාඩි දැන් මෙතන ඉඳන් කාලය ආරම්භ වෙනවා. විනාඩි 5ක් දෙනවා. අපි ඉවසිල්ලෙන් මේ වැඩේ ගොඩ දාමු කොහොම හරි. කරන්න බෑ. සිතුම් කියලා දෙනවා 3න් එකේ කතාව ආයි කියලා දෙන්නෝ කියලා. සිතුම් මම දැන් ඒක කිව්වා. තේරුණාද? තේරුම් නැත්තම් කියන මම ආයි කියලා දෙන්න. net me අහලා තියෙනවා මේ සර් ඒකෙද්දි අපිට ඕනි වචන අලුතෙන් එකතු කරගන්න පුළුවන්ද කියලා. අපේ වචන වලින් ලියන්න පුළුවන් උත්තරේ කිසි ගැටලුවක් නැහැ. මදුෂානි අහලා තිනවා සර් අපි කොහොමද කරන්නේ අපි අද අලුතින් ආවා කියලා. පුතා අද තමයි පාඩම් පටන් ගත්තේ. අර මේ කියපු විදිහට කරා නම් හරි. ටියුට් නෑ නේද? මෙහෙම කරන්න. මම දැන් ස්ක්‍රීන් එකේ දාලානේ තියෙන ඡේදේ. ඕගොල්ලෝ ස්ක්‍රීන් එකෙන් බලලා
කොලයක් තියෙනවානේ කොලයක වැදගත් කරුණු දැන් උදාහරණයකට හිතන්නකෝ දැන් මම පළවෙනි වාක්‍යය මට වැදගත් කරුණු ටික මම මාක් කරන විදිහ කියලා දෙන්නද ඉංග්‍රීසි නාට්‍ය කලාව ඉතා උසස් තත්ත්වයකට නැන්නුවන අතර ෂේක්ස්පියර් ප්‍රෝග්‍රෑමය කියන්නේ හරි කොලයක් ගත්තා ඉංග්‍රීසි නාට්‍ය කලාව කෙටි ඉරක් ගැහුවා දිගට ලියාගෙන යන්න ඉංග්‍රීසි නාට්‍ය කලාව කෙටි ඉරක් ගැහුවා උසස් තත්ත්වයකට කෙටි ඉරක් ෂේක්ස්පියර් කෙටි ඉරක් දැන් ආ ඊළඟ වාක්‍යය තම නිර්මාණ ශක්තිය නාට්‍ය මගින් ප්‍රකාශයට පත් කළ ඔහුගේ ශ්‍රේෂ්ඨතම නාට්‍ය ජූලියස් සීසර් වේ නිර්මාණ ශක්තිය ශ්‍රේෂ්ඨතම නාට්‍ය ජූලියස් සීසර් අන්නේ විතර වැදගත් කරුණු යටින් ඉරි ගහ ගහ හරි ඒ වචන ලිය හරි යන්න පුතේ ඔන්න තියෙනවා ඡේදේ ටියුට්ස් ගන්න හෙට ගිහලා ටියුට් ගන්න පුළුවන් අවුලක් නැහැ ටියුට්ස් තියෙනවා ඔයගලන්ගේ ටියුට් ඉතුරු වෙලා තියෙනවා ඔයගලන්ට ගිහලා ගන්න පුළුවන් එතකොට එතන ඉඳන් වැඩ ටික කරගෙන යන්න පුළුවන් මදුෂානි තේරුණාද මදුෂානි නේද යගේ නම ඔබලන්නම් ඔව් මදුෂානි තේරුණාද සිතුම් දුල්වන් මට ඔයාගේ ප්‍රශ්නෙට මම අහ ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නැහැ මම තුනෙන් එකේ කතාව ආයි පාරක් කිව්ව පුතා ඒක තේරුණාද chat එකට දාන්න හරි මදුෂානිට තේරුණා කියලා දාලා තියෙනවා සිතුම්ගේ උත්තරේ මොකද්ද සිතුම්ට තේරුණාද හරි සිතුම්ට තේරලා නැහැ දැන් හිතන්න අනික් කට්ටිය කරගෙන යන මම කියන්නම් දැන් හිතන්න සිතුම් අපිට මේ වචන සංඛ්‍යාව මෙතන මේ දීලා තියෙන ඡේදේ වචන සංඛ්‍යාව ගන්නහම අපිට ආවේ වචන 51ක් හරිනේ වචන 51ක් එතකොට මේ වචන 51 තුනෙන් බෙදුවහම මේ වචන සංඛ්‍යාව තුනෙන් බෙදුවහම උත්තරේ එනවා 17ක් හරිද දැන් ඊට පස්සේ අපි මොකද කරන්නේ අපේ උත්තරේ 17යිනේ ඒ කියන්නේ මේ වචන සංඛ්‍යාව තුනකට බෙදුවහම තුනෙන් එකේ පංගුව 17යි ඊට පස්සේ අපි කරන්නේ ඒ 17ට පහක් එකතු කරනවා 17ට පහක් එකතු කරාම කීයද 17න් පහක් අඩු කරන්නකො ඉස්සෙල්ලාම 17න් පහක් අඩු කරාම 12යි 17ට පහක් එකතු කරාම 22යි ඒ කියන්නේ ඔන්න ඔය විදිහට අපි පරාසය හදාගන්න ඕනි මේකේ ඔය දෙන අපි පරාසය හදාගන්නේ මුළු වචන සංඛ්‍යාව ගන්නා එක තුනෙන් බෙදුවා ඒ උන උත්තරේට දෙපැත්තට පහක් එකතු කරනවා දෙපැත්තට පහක් අඩු කරනවා එච්චරයි සිම්පල් දැන් තේරුම් නැත්නම් ඒත් කියන ආයි කියලා දෙන්න තේරුණා හරි රයිට් මම ආයි විනාඩි දැන් ඒගොල්ලන්ටත් එක්ක මම තා විනාඩි 4ක් දක්වා කාලය දීර්ඝ කරනවා කරන්න බලන්න මදුෂානි අහලා තියෙන ප්‍රශ්නයක් ටියුට්ස් ගන්න කොහොමද කියලා ඔව් ඒ කියන්නේ ගිහිල්ලා කියන්න දිර්ශාන්සගේ ක්ලාස් එකේ ටියුට් එක ගන්න ආවි කියලා 11 වසරේ එතකොට ඒගොල්ලෝ ටියුට් එක දෙනවා ඊළඟට ඕගොල්ලන්ට පරණ ටියුට්ස් මම නොමිලේ ගෙදරට එවනවා ඒකට ඕගොල්ලෝ මට ඕගොල්ලන්ගේ නමයි ඇඩ්‍රස් එකයි දාන්න එතකොට දැන් පළවෙනි ලොට් එක නම් මම පෝස්ට් කරලා ඉවරයි ඇත්තටම හැබැයි ආයෙ පාරක් සිකුරාද මම මේ දැන් අර ඉස්සෙල්ලා ඕගොල්ලන්ට අර වැඩේ දීපිලා මට කෝල් එකක් ආවා ප්‍රෙස් එකේ අයියගෙන් මේ මම කිව්වා ආයෙ පාරක් ටියුට්ස් ගහන්න ඕනි කියලා ඒ නිසා අපි සිකුරාද ආයි දවස් ආයි මේ ටියුට්ස් ගහනවා ඒ හින්දා අද මේ පන්ති වුණාට පස්සේ ඕගොල්ලන්ගේ නමයි ඇඩ්‍රස් එකයි මට එවන්න එතකොට පරණ ටියුට්ස් මගෙන් නොමිලේම ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ඒක මගේ ගානේ අලුත් ළමයට දෙන්න gift එකක් ඒ කියන්නේ මේ කාලේ එන නෙමෙයි කලින් මගේ පන්ති ආවත් අලුතින් පන්ති කියන්නේ normal පන්ති කරන දවස්වල මම ඒගොල්ලන්ටත් පරණ ටියුට්ස් දුන්නා ඔය සෙව්වන්දිලා තව පියුමිලා එහෙම හොඳ උදාහරණයකට නේද සෙව්වන්දිලා එහෙම දන්නවා සෙව්වන්දිලාට එහෙම පරණ ටියුට්ස් ඔක්කොම දුන්නා එතකොට මේ ඒ විදිහට ඒ වැඩේ කරගන්න පුළුවන් පරණ ටියුට්ස් මම ෆ්‍රී ගෙදරට එවනවා මේ ටියුට් එක හෙට ගිහිල්ලා පබාරකට ගිහිල්ලා ගන්න මගේ ගෲප් එකේ නැත්තම් මට මැසේජ් එකක් දාලා කියන්නේ මගේ ගෲප් එකේ පබාර නෙවෙයි මගේ ගෲප් එකේ නැත්තම් මට මැසේජ් එකක් දාලා ඒකට ඇඩ් වෙන්න හරි කරගෙන යන්න
හරි. දැන් මම ලකුණු කරනවා මෙතන මට වැදගත් කියලා හිතන කරුණු ටික. මම ලකුණු කරගෙන යනවා මෙන්න මෙහෙම. ඉංග්‍රීසි නාට්‍ය කලාව උසස් තත්ත්වයකට ෂේක්ස්පියර් පුරෝගාමියෙකි. නිර්මාණ ශක්තිය නාට්‍ය මගින් ප්‍රකාශයට පත් කළ ඔහුගේ ශ්‍රේෂ්ඨතම නාට්‍ය ජූලියස් සීසර්ය. එහි කතාවස්තුව තමා විසින්ම නිපදවා ගන්නා ලද්දක් නොව. ඒක ඕනේ නෑනේ. තමා විසින් නිපදවා ගන්න ඒක ඕනේ නෑ. මට කියද මෙහෙම තමා විසින්ම නිපදවා ගන්නා ලද්දක් නොව කියන එක අයින් කළත් සත්‍ය සිද්ධියක් ආශ්‍රයෙන් කිව්වහම තමාගේ නිර්මාණයක් නෙවෙයි කියලා ඕනි කෙනෙකුට තේරෙනවනේ. ඒ නිසා එය සත්‍ය සිද්ධියක් ආශ්‍රයෙන් කියන එක මම ලකුණු කරගන්නවා. ඒ සත්‍ය සිද්ධිය මොකක්ද කියන එක අවශ්‍ය නැහැනේ. අනවශ්‍ය විස්තර වර්ණන අයින් කරන්න කියලා අපිට කිව්වනේ. රෝම අධිරාජ්‍ය පාලනය කළ ජූලියස් සීසර් මරා දැමීම ඓතිහාසික සිද්ධියයි කියන එක ඕනේ නැහැ. හැබැයි මෙන්න මේකේ ඓතිහාසික කියන කෑල්ලමම ගන්න. ඒ ඇයි කියලා ඔයගලන්ට උත්තර ලියනකොට තේරෙයි. හරිද? ඔච්චරයි මට ඕනේ. මගේ උත්තරේ ලියන්න මට ඕනි ඔච්චරයි. හරි. මම දැන් ඕක බලාගෙන පටස් ගාලා මගේ සාරාංශකරණයෙන්ම ලියනවා. දැන් මම මේකේ ෆොටෝ එකක් ගහගන්න මට බෝඩ් එකට යන්න ඕනි හින්දා මට මේක බලා ගන්න වෙන්නේ නැත්තම්. හරි පේන්නේ නැහැ මට. හරි. මම බෝඩ් එකට යනවා. ඊට කලින් මේ ටික ලකුණු කරගත්තේ නැත්තම් මේ ටික ලකුණු කරගත්තා නම් ඒත් ලකුණු කරගන්න බලන්න. හරි. දැන් ඕගොල්ලෝ මේක ලකුණු කරගන්නද? දැන් අපි යන් අපේ උත්තරේ ලියන්න. අපි බල්ලා පුරුනවා ගණන් ගන්න එපා. මම මගේ පින්තූරේ ගත්තා හරි. පින්තූරේ ගත්තා. right. වැඩේ පටන් ගමු. ඉංග්‍රීසි නාට්‍ය කලාව ඉතා උසස් තත්ත්වයකට නැන්නුවන් අතර ෂේක්ස්පියර් පුරෝග්‍රාමික right. මම ටයිප් කරනවා මෙන්න මෙහෙම. ෂේක්ස්පියර් යනු ඉංග්‍රීසි නාට්‍ය කලාවේ ෂේක්ස්පියර් යනු ඉංග්‍රීසි නාට්‍ය කලාවේ ශ්‍රේෂ්ඨයෙකි. ෂේක්ස්පියර් යනු ඉංග්‍රීසි නාට්‍ය කලාවේ ශ්‍රේෂ්ඨයෙකි. අනුප්‍රාසයක් තියෙනවා පොඩි නේද? ෂේක්ස්පියර් යනු ඉංග්‍රීසි නාට්‍ය කලාවේ ශ්‍රේෂ්ඨයෙකි. ජුලියස් සීසර් යනු ඔහුගේ සුප්‍රකට අතිප්‍රසිද්ධ සුප්‍රකට නාට්‍යයකි.
ෂේක්ස්පියර් ඉංග්‍රීසි නාට්‍ය කලාවේ ශ්‍රේෂ්ඨයෙකි. ජුලියස් සීසර් ඔහුගේ සුප්‍රකට නාට්‍යයකි. එය ඓතිහාසික සිද්ධියක් පාදක කරගත්තකි. සිම්පල් නෙවෙයි. ෂේක්ස්පියර් යනු ඉංග්‍රීසි නාට්‍ය කලාවේ ශ්‍රේෂ්ඨයෙකි. ජුලියස් සීසර් යනු ඔහුගේ සුප්‍රකට නාට්‍යයකි. ඒ ඓතිහාසික සිද්ධියක් පාදක කරගත්තක. දැන් හෝ ඉවසන්න වචන කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. නැත්නම් එහෙම මගේ ත්‍රිදින තියෙනවා. බලමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි. හරියටම 17ක් ඕන් ඇවිල්ලා. හරි. මගේ වචන සංඛ්‍යාව කීයද? වචන 17යි. හරිද? දැන් ඕගලන්ට තේරෙන්න ඕනි බලන්න මේකේ මම අනවශ්‍ය විස්තර වර්ණනා අයින් කරලා තියෙනවා. උදාහරණ නැහැ. උපමා නැහැ. හරිද? වැඩිපුර කෑලි ඔක්කොම මම අයින් කරලා තියෙන්නේ. එතකොට තමයි හරිම සාරාංශය එළියට එන්නේ. ඔන්න මම ඒක ලියලා තියෙනවා. පැහැදිලිද? right. විනාඩි දෙකක් දෙන්නම් තමන්ගේ උත්තරෙත් එක සංසන්දනය කරලා බලලා මේකත් ලියා ගන්න. හරි මේක ලියාගෙන මේකෙත් වචන සංඛ්‍යාව දාන්න. ලියා ගන්න බලන්න. ඔව් අචින්තය වල තියෙන හොඳ උත්තරයක්. එයා ටයිප් කරලම දාලා තියෙනවා ඉංග්‍රීසි නාට්‍ය කලාවේ ශ්‍රේෂ්ඨයෙකුණ ෂේක්ස්පියර්ගේ විශිෂ්ට 나ට්‍යයක් වන ජුලියස් සීසර් ඓතිහාසික රථ සිදුවීමක් වටා ගෙති ඇත. ඔව් අවුලක් නෑ. එයා තනි වාක්‍යයක් ලියලා තියෙන්නේ. හැබැයි පුතා ඔහොම තනි වාක්‍ය ලියනකොට පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. වාක්‍ය අර්ථයට හානිනුත් එහෙම කොහොම කරත් වැඩක් නෑ. ඒ හින්දා ඔහොම ඔයාලට ලියන්න ඕකේ නම් ලියන්න. හැබැයි ඊට වඩා ටිකක් ලොකු සාරාංශයක් නේ විභාගෙට එන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඒ වගේ වෙලාවට කල්පනාකාරී වෙන්න. උත්තරේ ගැටලුවක් නෑ. හරි ලියාගන්න.
හරි. දැන් ඔන්න ඒ කතන්දරෙත් ඉවරයි. අපි තව එකක් කරමු. අපි මහන්සිලා තව එකක් කරමු. මහන්සිලා තව එකක් කරලා ඊට පස්සේ අපි යන් වාක්‍ය මූලිකාංග වලට. හරි. හරි ටියුට් එක. අපි කරමු අපි එක කරමු. පළවෙනි එක කරමු. දෙවෙනි එකට වඩා ටිකක් ලොකුයිනේ ඒක අපි පළවෙනි එක කරමු. පුරා අවුරුදු 44ක් රාජ්‍ය කළ පළමු වන විජයබාහු රජතුමා ලක්දිව එක්සේසත් කොට සමෘද්ධිපත් කළ කෙනෙකි. අවුරුදු ගණනක් සටන් කොට පරසතුරු ඕදුරු මැඩීමෙන් වෙහෙසට පත්ව සිටි එතුමාට පෙරහී තිබුණු සිංහල රට නැවත සමෘද්ධිමත් කිරීම පහසු කාර්යයක් නොවිය. මෙසේ තිබෙද්දී රටේ සමාදානය විනාශ වී යන පරිදි ඇති කළ කැරලි කෝලහලද වැඩිය. විජයබාහු රජතුමා මේ හැම බාධාක්ම යටපත් කොට අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමෙන් රට සමෘද්ධිමත් කළේය. එබැවින් එතුමා අපේ ශ්‍රේෂ්ඨ වීරයෙකි. හරි. දැන් මම ආයි පාරක් විනාඩි 5ක් දෙනවා ඔයගලන්ට. මේ ඡේදය ඔයගලන්ට වැදගත් කරුණු ඉරියඳ ගන්න. අර ටියුට් නැති දරුවෝ දැනට ලියා ගන්න අර කලින් කියපු විදිහට ලියා ගන්න. විනාඩි 5ක් දෙනවා. 9:51යි 9:56ට වැඩේ ඉවර වෙන්න ඕනි. ලකුණු කරගන්න. දැන් ඔයගලන්ට තේරෙනවා දැන් ටික ටික අපිට මේ වැඩේ පුරුදු වෙනවානේ. අපි වැඩේ කොහොම හරි මේක ගොඩ දාගමු. අමාරු නෑ. මේ හැම එකක්ම ලේසි පාඩම්. ගුරුවරු අමාරු කරාට මේවා මහා අමාරු පාඩම් නෙවෙයි. අපි මේක ගොඩ දාමු. ලියා ගන්න. වැදගත් කරුණු ටික ඉරියඳ ගන්න. මේ ඡේදයේ වචන තියෙන්නේ 73යි. එතකොට 73යි කියලා කියන්නේ අපි ඕක 3ට බෙදුවහම 73යි කියලා කියන්නේ අපි ඕක 3ට බෙදුමු. 3ට බෙදුවහම 4 3 2යි 3 අරක් 2 6යි 7න් 6ක් 1යි 13යි 13යි කියන්නේ 3 4යි 12යි එකක් ඉතුරුයි. ඔහොමනේ යන්නේ. ඒ කියන්නේ 24.333 ඔන්න වගේ එකක් නෙන්නේ. අපි 24යි කියලා ගමුකෝ. 24යි කියලා කියන්නේ දැන් ඔන්න අපේ වර සිතුම් පුතා ඔන්න බලාගන්න දැන් ඔන්න අපිට ආවේ උත්තරේ 24යි. අපි මොකද කරන්නේ මේකට 5ක් එකතු කරගන්නවා මේකෙන් 5ක් අඩු කරගන්නවා. එතකොට උත්තරේ කීයද දෙන්නේ? 24න් 5ක් ගියහම 19යි 24ට 5ක් එකතු කරාම 29යි. ඔන්න අපේ පරාසය 19යි 29යි මේ කියන්නේ මේ සීමාවේ ඕනෑම වචන සංඛ්‍යාවකින් අපිට උත්තර ලියන්න පුළුවන්. right 19යි 29යි. දැන් අපි යන් අපේ ලියපු උත්තරේට ලියපු උත්තරේ දශක 4ක් පුරා රජකම් කළ පළමු විජයබාහු රජු ශ්‍රේෂ්ඨ රජෙකි. පරසතුරු ඕදුලින් රට මුදවාගත් මෙතුමා ආර්ථික වශයෙන් රට සුඛිත මුදිත කළේය. පොඩි කෑල්ලක් තව ඇඩ් කරමු. නමුත් මෙතුමාගේ රාජ්‍ය කාලය එක වචනයක් විශේෂණ සමාස විදිහට රාජ්‍ය කාලය තුල විටින් විට කැරලි ඇතිවිය. නමුත් මෙතුමාගේ රාජ්‍ය කාලය තුල විටින් විට කැරලි ඇතිවිය. විටින් ඇති වුණා කියලා අපි කිව්වනේ. right. දැන් ගනිමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි අලවලෙන්න එපා 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30ක් තියෙනවා. දැන් මං හිතලා තමයි ඔය වැඩේ කරේ. ඇයි දන්නවද? දැන් වචන 30ක් ආවා. දැන් හැම වෙලේම මම ලියන උත්තරේ හරි වචන සංඛ්‍යාවත් එහෙම වැඩක් නැති වෙනවනේ. දැන් වචන 30ක් ආවා. දැන් මොකද කරන්නේ? දැන් මාර වැඩි. හරි. කලබල වෙන්න එපා. ඉස්සෙල්ලාම මෙන්න මේ කොටස අයින් කරගත්තා. අලුතින් ඇඩ් කරපු කොටස අපි අයින් කරලා ගත්තා. දැන් ආයි බලමු වචන කීයක් තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21ක් තියෙනවා. වැඩි. අඩුම වචන දෙකක් අයින් කරන්න බෑ. right. ඔන්න දැන් අපි වචන දෙක අයින් කරන්න හදන්නේ. දශක 4ක් පුරා දශක 4ක් කියන එක මම තනි වචනයක් බවට පත් කරගන්නවා මේක කපලා සිව් දශකයක්. ඔන්න මම උඩින් දානවා අලුතින් ඇඩ් කරන වචනේ. පාට මාරු කරලම දාන්න හඳුනා ගැනීම පහසුව සඳහා.
සිව් දශකයක් සිව් දශකයක් ඒකේ තනි වචනයක් වෙන්නේ හේතුව මොකද? සංඛ්‍යා පූර්වපද සමාසයක් මේක. නැත්නම් විශේෂණ සමාස වර්ගයක් මේක. දැන් ගනිමු බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි. බෑ. ඒත් වැඩිනේ. හරි. 19ට මේක රෝල් කරමුද අපි? හරි. 19ට මොන රෝල් කරමු? මම මේ කැලලත් කපනවා. සිව් දශකයක් පුරා රජකම් කළ පළමු විජේබාහු. හරිනේ. පළමු විජේබාහුට අපි කියනවා මහා විජේබාහු කියලා. ඔවුනේ ඉතිහාසය දැනුම තියෙන ළමයි දන්නවනේ. ඕන් එහෙනම් පළමු විජේබාහු කියන කැලල වෙනුවට අපි අලුතින් ගේනවා මහා විජේබාහු. විශේෂණ පූර්වපද සමාසයක් මහා විජේබාහු. දැන් ඔන්න වචන 19යි. ඒත් නිකන් මගේ නිකන් හිතට හරි නෑ වගේ. හරියටම 19න් නිකන් ගැට්ටේ තියලානේ ලිව්වේ වගේ එකක් මට නිකන් තියෙනවා. මම ඒකට ආස නෑ. මේ යන්නකෝ එහෙනම්. අපි ගමු මෙන්න මෙහෙම. සිව් දශකයක් පුරා රජකම් කළ මහා විජේබාහු රජු ශ්‍රේෂ්ඨ රජෙකි. පරසතුරු උදුරේ නටමුදවාගත් මෙතුමා ආර්ථික වශයෙන් රට සුගිත මුදිත කළේය. සුගිත මුදිත කළේ කියන එක කපලා අපි දන්නවා මෙන්න මෙහෙම. රට සුගිත මුදිත දෙන්න බලන වචනයක් වෙන එක. සොයන් පෝෂිත. රට සොයන් පෝෂිත කළේ. දැන් මොකද වුනේ? දැන් අපේ උත්තරේ වචන 18කට බැස්සා. එහෙනම් ඕන් තියෙනවා අපේ සාරාංශය. වචන 18යි. සිව් දශකයක් පුරා රජකම් කළ මහා විජේබාහු රජු ශ්‍රේෂ්ඨ රජෙකි. පරසතුරු උදුරින් රට මුදාගත් මෙතුමා ආර්ථික වශයෙන් රට ස්වයං පෝෂිත කළේ. හරිනේ ගැලපෙනවනේ. රයිට්. එහෙනම් මේකත් ලියාගන්න. රට සමෘද්ධිමත් කළේය. ඔව් සමෘද්ධිමත් කළේ කියන්නත් පුළුවන්. ආය උත්තරයක් කියලා දෙනවා අචින්ත පරසතුරු උදුර මැඩීමෙන් නැවත සිංහල රට සමෘද්ධිමත් කොට අවුරුදු 44ක් පාලනය කළ පළමු විජේබාහු රජතුමා ශ්‍රේෂ්ඨ පාලකයෙකි. හරි. උත්තරේ හරි. අර කතන්දරේ මතක තියාගන්න. ඔයාගේ අර ඒ ගැටලුවක් කියන්න බෑ. ඒ ලක්ෂණේ තියෙනවා ඔයාගේ. මොකද්ද ලක්ෂණේ? තනි වාක්‍යයෙන් ලියන්න හදනවා. තනි වාක්‍යයෙන් ලියන්න කමක් නැහැ පුතා. ඔය වගේ ඒවා දීර්ඝ එකක් දුන්නොත් එහෙම තනි වාක්‍යයෙන් ලියන්න එපා. උත්තරේ හරි. හරි මේක ලියාගන්න. අපි යන් ඊට පස්සේ වාක්‍ය මූලිකාංග වලට.
දෙන්නෙත්ගේ ප්‍රශ්නට මම උත්තරයක් දීලා තියෙනවා. දෙන්නට පුළුවන් එක බලන්න. සුපිපිගේ උත්තරේ හරි. සුපිපිගේ උත්තරේ හරි. දිනෙත් ඔයා chat එක බලන්න පුළුවන්. හරි. හරි. එහෙනම් මේක ලියා ගන්න නැති. දැන් එතකොට ඔය වගේ අවස්ථාවක අපි හිර වුණොත් එහෙනම් මොකද කරන්නේ? වචන එහෙම මෙහෙන් කපලා ගන්න පුළුවන් ඈ. right. එහෙනම් අපි යන් දැන් ඕගලන්ට සාරාංශකරණයේ මූලික අඩිතාලම නැත්නම් සාරාංශකරණයේ මූලික સિદ્ધාන්ත ටික ඕගලන්ට දැන් වැටහෙනවා. හරිද? සාරාංශකරණයේ මූලික સિદ્ધාන්ත ටික ඕගලන්ට දැන් වැටහෙනවනේ. ඉස්සෙල්ලාම අපි කරන්නේ දී ඇති ඡේදය පැහැදිලිව කියව ගන්න ඕනේ. අර්ථයක් තේරෙන විදිහට අපි කියව ගන්න ඕනේ. එහෙම කියුවට පස්සේ අපි මොකද කරන්නේ? එහෙම කියුවට පස්සේ වැදගත් කරුණෙන් ඉදිගහ ගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපි කරන්නේ තුනෙන් එකේ පරාසය හොයා ගන්න ඕනේ. තුනෙන් එකේ පරාසය හොයාගෙන අපි අපේ උත්තරය ලියන්න පටන් ගන්නවා. උත්තර ලියුණාට පස්සේ අපේ පිළිතුරේ වචන සංඛ්‍යාව අපි පිළිතුරාග දාන්නට ඕනි. හරි? දාන්නට ඕනි. පැහැදිලිද? right. දැන් අපි ඊළඟට යනවා වාක්‍ය මූලිකාංග වලට. වාක්‍ය මූලිකාංග මම ටියුට් එකේ ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්න ටියුට් එක. වාක්‍ය මූලිකාංග වලට යන්න කලින් විශේෂ වාක්‍ය රීති වල නැත්නම් විශේෂ වාක්‍ය රීති වලට යන්න කලින් අපි වාක්‍ය මූලිකාංග ඉගෙන ගන්න ඕනි. වාක්‍ය මූලිකාංග කියන මෙන්න මේ කොටස මෙන්න මේ පළවෙනි කොටස් පහ පළවෙනි පිටුවේ තියෙන කොටස් පහ කර්තෘ කර්මය උක්තය අනුක්තය ආඛ්‍යාතය කියන කොටස් පහ ඒ නෝට් එක කියව ගන්න. අනිත් දරුවන්ටත් කියව ගැනීමේ පහසු සඳහා මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම් මේක. ඔන්න ටියුට්ස් නැති කට්ටියට ගිහලා ටියුට් එක ගන්න පුතේ. එතකම් මේක බලා ගන්න කිසි අවුලක් නැහැ. රයිට්. මම විනාඩි 3ක් දෙන්නම්. පළවෙනි පිටුව කියවන්න. දැන් ඔයගලන්ට තේරෙන්න ඕනේ මම මේ ඇයි කියවන්න කියන්නේ. එතකොට ඔයගලන්ට මේක ගැන අදහසක් එනවා. මොකක් ගැනද අපි ඉගෙන ගන්න යන්නේ. එහෙමනේ ඉගෙන ගන්න කියනවනේ. ඒ නිසා විනාඩි 3ක් දෙන්නම් කියව ගන්න. ඊට පස්සේ අපි මේක කරමු. රයිට්. කියව ගන්න. හරි මට මේ අනුන්ගෙන ඉගෙන හිතන්න බාලමයි මම මේ තාම අද දවසටම නිදාගෙන තියෙන්නේ පැය දෙකක් විතර. ඒ හින්දා මේ ඇනුන් යන එක ගැන හිතන්න එපා. මොකද මම වැඩේ අල්ලන් ඉන්නවා. ඕගලන්ගේ පන්ති ඉවර කරලත් මට නිදා ගන්න හම්බෙන්නේ නැහැ. මට අදත් පාන්දර 1 විතරකම් ඇහැරන් ඉන්න සිද්ධ වෙනවා. මට YouTube content එකක් හදලා යවන්න තියෙනවා. ඉතින් ඒක තාම හදලා ඉවර නෑ. අද දවසේ මට තිබ්බ වැඩ ටිකත් එක හදාගන්න බැරුණා. ඉතින් ඒක ඉවර කරන්න ඔක්කොම ගාලේ. හරි අපි වැඩේට යමු. දැන් වාක්‍ය මූලිකාංග. උක්තාඛ්‍යාත පද සම්බන්ධයේ වාක්‍ය මූලිකාංග.
right දැන් හිතන්න මෙන්න මෙහෙම ඕනෑම වාක්‍යයක ක්‍රියාව කරන තැනැත්තා හැඳින්වෙන්නේ කර්තෘ නමින් ඕනෑම වාක්‍යයක ක්‍රියාව කරන කෙනා හඳුන්වන්නේ මොන නමින්ද කර්තෘ නමින් හරිද උදාහරණයක් විදිහට මම ඉස්සෙල්ලාම මේක කියලා දෙන්නම් මේ ඉස්සෙල්ලා මේ ටික අපි පුරවගෙන නෑ ඉන්නකෝ ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා මේක කියලා දෙන්න මිනිත්තුවක් ඉන්න හරි මේ බලන්න මම මේක කලිනුත් කියලා දුන්නා කර්තෘකාර කර්මකාරක උගන්වනකොට අපිට කමක් නැහැ මේක අපි ආයෙ පාරක් ඉගෙන ගන්න ඕනේ මේ බලන්න දැන් මම ගන්නවා වාක්‍යයක් ජනාධිපතිවරයා මිනි මරුවෙකු නිදහස් කළේය කවුද කියලා අහන්න එපා කවුද කියලා මගෙන් අහන්න එපා මේක ඔයගොල්ලෝ දන්නවා ඇති ජනාධිපතිවරයා මිනි මරුවෙකු නිදහස් කළේය හරිද සාමාන්‍යයෙන් පොයේ දවසට හරක් එහෙම නිදහස් කරනවනේ නේද අපේ එහෙම සංස්කෘතියක් තියෙනවා නේද නිදහස් පොයට අපි අභේදානය දෙනවනේ කට්ටියට ඉතින් හරකෙක් නිදහස් කරලා ජනාධිපතිතුමා එකච හිතන්න එපා ඊයේ මම දැක්කා ඒ නිදහස් කරපු හරකක් ගවයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂත් හම්බෙලා තියෙනවා ඉතින් එහෙම තමයි ලංකාවනේ දේශපාලනය නේ රයිට් දැන් කොහොම හරි මම මේ වාක්‍ය මූලිකාංග කියන කොටස උගන්වන අවසාන වතාව මේ ඒ නිසා හොඳට පැහැදිලිව අහගන්න මම හිතන්නේ මම මේක ළඟ ළඟම ඔයගලන්ට කියලා දුන්න කීප වතාවක් ඒ හින්දා මේ අවසාන වතාව ඔන්න බලා ගන්න අංක 1 ඉස්සෙල්ලාම අපි වාක්‍යයක ඉගෙන ගන්න ඕනේ මූලිකාංග කියලා જાතියක් තියෙනවා ඒ මූලිකාංග පහක් තියෙනවා ඔන්න අංක 1 පළවෙනි එක නා කර්තෘ හරිද අපි ලියනවා මෙන්න මෙහෙම යම් කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදය යම් කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදය අපි හඳුන්වනවා කවුරු කියලාද කර්තෘ කියලා යම් කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදේ කවුද කර්තෘ අංක 2 කර්මය කියන්නේ කවුද යම් කිසි වාක්‍යයක කර්තෘගේ ක්‍රියාවට ලක්වන නැත්නම් යටත් වන පදය යම් කිසි වාක්‍යයක කර්තෘගේ ක්‍රියාවට ලක්වන නැත්නම් යටත් වන පදය අපි හඳුන්වනවා කවුරු කියලාද කර්මය කියලා. ඕන මෙතන ලක්වන භාජනය වෙන කියන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. හරි අංක 3 ඊළඟ එක්කෙනා තමයි උක්තය කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්ට යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වන ඉස්මතු වන පදය යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වන ඉස්මතු වන පදය කවුරු කියලාද අපි හඳුන්වන්නේ උක්තය කියලා. යම් කිසි වාක්‍යයක ප්‍රධාන වන නැත්නම් ඉස්මතු වන පදය අපි හඳුන්වනවා කවුරු කියලාද උක්තය කියලා. අංක 4 ඇවිල්ලා අනුක්තය. කවුද අනුක්තය කියන්නේ? යම් කිසි වාක්‍යයක මුදිතා දිරුක්ෂ හල දෙනා ටියුට්ස් ගන්නේ කොහොමද කියලා පුතේ පබාර ආයතනයේ ටියුට්ස් තියෙනවා ගිහිල්ලා මගේ නම කියලා දිරිශාන්සගේ ටියුට් ගන්න ආවේ 11 වසරේ කියලා කිව්වහම ඒගොල්ලෝ ටියුට් එක දෙවි ටියුට් එක ගන්න මොකද ඊළඟ පාඩම් වලට ලියාගෙන මේ දැන් ඔයාලට තේරෙන්න ඕනි ඊළඟට වාක්‍ය රීති තියෙන උදාහරණත් එක්ක ඉතින් ඒක ලියලි ඉන්න හරි වාතයක් හින්දානේ මම ඒවා ටියුට් විදිහට හදලා දෙන්නේ ඔයගලන්ට ඒ නිසා ටියුට් ගන්න පරණ ටියුට්ස් නොමිලේ මම ගෙදරට එවනවා පන්ති වුණා මට ඔයගලගේ නමයි ඇඩ්‍රස් එකයි දාන්න එතකොට පරණ ටියුට්ස් නොමිලේ ගෙදරටම ඔයගලන්ට ලැබෙයි හරි මගේ ගෲප් එකේ නැත්තම් මට මැසේජ් එකක් දාන්න අනිවාර්යයෙන් ගෲප් එකට ඇඩ් වෙන්න අනුක්තය යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන්
ප්‍රධාන නොවන පදය. යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන නොවන පදය අපි හඳුන්වනවා කවුරු කියලාද? අනුක්තය කියලා. යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන නොවන පදය අපි හඳුන්වනවා කවුරු කියලාද? අනුක්තය කියලා. අංක 5. ආඛ්‍යාතය. ආඛ්‍යාතය කියන්නේ කාටද? ආඛ්‍යාතය කියන්නේ යම් කිසි වාක්‍යයක අන්න මාරුණා. යම් කිසි වාක්‍යයක කර්තෘ සිදු කරන අවසාන ක්‍රියාව අපි හඳුන්වනවා කවුරු කියලාද? ආඛ්‍යාතය කියලා. යම් කිසි වාක්‍යයක සිදු කරන අවසාන ක්‍රියාව අපි හඳුන්වනවා කවුරු කියලාද? ආඛ්‍යාතය කියලා. පැහැදිලිද? ආඛ්‍යාතය කියලා අපි හඳුන්වනවා. එහෙනම් ඔන්න තියෙනවා අපේ වැඩේ. අපි වාක්‍යයක ඉගෙන ගන්න ඕනේ මූලිකාංග තමයි ඕවා. හරිද? ඉමාෂි නිකේෂලා දාලා තිනවා මම ගෲප් එකේ නැහැ කියලා. හරි පුතේ මම දැන් මෙතන all message එකක් දාන්නම් හැමෝටම බලා ගන්න මගේ WhatsApp number එක. එතකොට ඔයගලන්ට පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා පන්ති වුණාම මට WhatsApp message එකක් දාන්න. මගේ number එක 071 21 55 604. හරිනේ number එක 071 21 55 604. හරි ඔන්න මගේ number එක. මට WhatsApp message එකක් දාලා group එකට add වෙන්න පුළුවන්. හරි right. එහෙනම් ඔන්න තියෙනවා මේ වාක්‍යයේ ප්‍රධාන අපි ආයෙ දාන්න මමත් නෑ. හරි පුතේ. මට WhatsApp message එකක් දාලා add වෙන්න පුළුවන්. හරි. ඔන්න එහෙනම් ඔය විදිහට අපිට වාක්‍යයක ඉගෙන ගන්න පුළුවන් මූලිකාංග තියෙනවා 4ක්. හරි. මූලිකාංග 4ක් තියෙනවා. ඉතින් පළවෙනි එක කර්තෘ, කර්මය, උක්තය, අනුක්තය සහ ආඛ්‍යාතය. දැන් අපි බලමු මේ ටික මේකේ වාක්‍යෙ තියෙනවද කියලා. ඉස්සෙල්ලාම අපි ඒක බලන්න බෑ නේද? බලමු. දැන් ඔන්න කර්තෘ යම් කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදය. අපිට දීලා තියෙන වාක්‍යය මොකද්ද? ජනාධිපතිවරයා මිනිමරුවෙකු නිදහස් කළේය. කර්තෘ කියන්නේ ක්‍රියාව කරන පදයලුනේ මේ. යම් කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදය. එහෙනම් ජනාධිපතිවරයා මිනිමරුවෙකු නිදහස් කළේ කියන වාක්‍යයේ ක්‍රියාව කරලා තියෙන වැඩේ කරලා තියෙන කවුද? පැහැදිලි වැඩේ කරලා තියෙන ජනාධිපතිවරයා. එහෙනම් ජනාධිපතිවරයා කියන්නේ මේ වාක්‍යයේ කවුද ළමයි? කර්තෘ. හරිනේ. කර්මය යම් කිසි වාක්‍යයක කර්තෘගේ ක්‍රියාවට ලක්වන නැත්නම් යටත් වෙන පදය. හෝ. කර්තෘ කියන්නේ ජනාධිපතිවරයා. ඒක අපි දන්නවා. එයාගේ ක්‍රියාව මොකද්ද? නිදහස් කළේය. ක්‍රියාව නිදහස් කළේ කියන එකනේ. ජනාධිපතිවරයාගේ නිදහස් කළා කියන ක්‍රියාවට ලක්ුණේ කවුද? ජනාධිපතිවරයාගේ නිදහස් කළා කියන ක්‍රියාවට ලක්ුණේ මිනිමරුවෙකු කියන පදය. එහෙනම් මෙතන මිනිමරුවෙකු කියන්නේ කවුද ළමයි? කර්මය. මිනිමරුවෙකු කියන්නේ කර්මය. දෙකක් ඉවරයි. 3. උක්තය. උක්තය කියන්නේ කවුද? හැඳින්වීම දීලා තියෙනවා යම් කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වන නැත්නම් ඉස්මතු වන පදයලු උක්තය කියන්නේ. අවසාන ක්‍රියාව මොකද්ද? අවසාන ක්‍රියාව තමයි නිදහස් කළේ කියන එක. හරිද? එතකොට මේ නිදහස් කළේ කියන අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ මිනිමරුවෙකු ගැනද ජනාධිපතිවරයා ගැනද? පැහැදිලි. නිදහස් කළේ කියන එකෙන් කියවෙන්නේ මිනිමරුවෙකු ගැන නෙවෙයි ජනාධිපතිවරයා ගැන. නිදහස් කළේ කවුද? නිදහස් කළේ ජනාධිපතිවරයා. නිදහස් කළේ කාවද නෙවෙයි. නිදහස් කළේ කවුද? කළේ ජනාධිපතිවරයා. එහෙනම් අවසාන ක්‍රියාවෙන් ප්‍රධානලා පේන්නේ කවුද? ජනාධිපතිවරයාව. එහෙනම් මේ වාක්‍යයේ ක්‍රියාව. හරිද? අවසාන ක්‍රියාවෙන් ප්‍රධානලා පේන පදේ උක්තය වෙනවා. එහෙනම් මේ වාක්‍යයේ අවසාන ක්‍රියාවෙන් ප්‍රධානලා පේන්නේ ජනාධිපතිවරයා. එයා තමයි වාක්‍යයේ උක්තය. ඊළඟට අනුක්තය. යම්කිසි වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන නොවන පදය. අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වුණේ ජනාධිපතිවරයා නම් ප්‍රධාන වුණේ මිනිමරුවෙක් කියන පදේ. එහෙනම් එයා වාක්‍යයේ කවුද ළමයි? අනුක්තය. එයා වාක්‍යයේ මෙහින් ගමු. අනුක්තය. right. අවසාන පදේ ආඛ්‍යාතය. ආඛ්‍යාතය කියන්නේ කර්තෘ අවසානයේට සිදු කරන ක්‍රියාවනේ. කර්තෘ ජනාධිපතිවරයා එයා කරපු ක්‍රියාව තමයි නිදහස් කළේ කියන එක. එහෙනම් මෙයා වාක්‍යයේ කවුද ළමයි? ආඛ්‍යාතය. හරිනේ. right. දැන් ඉස්සෙල්ලාම පොඩ්ඩක් ඉන්න. ඉස්සෙල්ලාම ටියුට් එකේ
ටියුට් එකේ කොහෙද? ටියුට් එකේ මෙන්න මෙතන. මේ තියෙන්නේ. මේ වාක්‍යයක මූලික ලෙස හිත දක්වන ලද කරුණු කියලා කැලලක් තියෙන්නේ. ආන් ඒ කැලලට යටින් තියෙන හිඩසේ මං අර දැන් අර බෝඩ් එකේ ලියපු කැලල ලියාගන්න. ඉන්න මම ඒක දැන් ආයි දාන්න. මෙන්න මේ කොටස අර යට තියෙන හිඩසේ ලියාගන්න. මං විනාඩි 3ක් දෙන්න. වාදිනාමයක් ෂඩ්භාෂා පරමේශ්වර භාෂා හයක් හොඳට ගන්න. පාක්කුත මාගදී අප්‍රංශ සෞරසේනි ඔය වගේ භාෂාවක හයක් ගන්න. දැන් පාක්කුත සංස්කෘත එහෙම නැත්නම් මාගදී අප්‍රංශ සෞරසේනි ඒ භාෂා උපාධිනාමයක් ෂඩ් හරි මේක ලියාගන්න ඇති ඕගොල්ලෝ. හොඳයි මම එහෙනම් ආයි පාරක් ටියුට් එකට යනවා. right අංක 1 වාක්‍යයක මූලිකාංග කතෘ ඕනෑම වාක්‍යයක ක්‍රියාව කරන තැනැත්තා හැඳින්වෙන්නේ කතෘ නමිනි. right මම මේක ලියනවා මෙන්න මෙහෙම. දැන් අපි ගත්ත වාක්‍යයම අරගෙන ආයි පාරක් අපි ඒකේ මේකට අදාළ කොටස් ටික විතරක් එනම highlight කරගමු. ඔන්න මම ලියනවා මෙහෙම. ජනාධිපතිවරයා මිනී මරුවෙකු නිදහස් කළේය. දැන් ඔබ බලන්න සාමාන්‍යයෙන් ළමයින්ට ගොඩාක් අමාරු වගේ පාඩම් අපි හරි ලේසියෙන් ඉවර කරනවා කියලා වුණා තේරෙන්න ඕනි. ඒ කියන්නේ මම මෙහෙම මහා හොඳ කියන්නේ මම හින ලොකු පොරක් සිංහලේ ආයි මම තමයි සුපිරි කියන එක නෙවෙයි මම මේ කියන්නේ. මේවා උගන්නන්න පුළුවන් මේ විදිහට පොඩ්ඩක්. ඉතින් අපි මහන්සි වෙනවා ටියුට් එකක් හදලා නෝට් එකක් හදලා පැහැදිලි කරලා. එහෙම තියෙනුත් එහෙම නැතුව උගලන්ට තේරෙන්නේ මොකද ඔයගොල්ලෝ ඔටෝ පයිලට් නෙවෙයිනේ. ඒ නිසා රයිට් දැන් කොහොම හරි වුණ
මේ වාක්‍යයේ කතෘ ජනාධිපතිවරයා මිනිමරුවෙකු නිදහස් කළේය. ජනාධිපතිවරයා මිනිමරුවෙකු නිදහස් කළේ කිව්වහම ළමයි වෙලාව 10:29යි. මේ නෝට් එක ලියලා ඉවර කරලා අපි පන්ති නතර කරමුද? එතකොට වැඩේ පිළිවෙලයිනේ chat එකට දාන්න. මහන්සිද? විනාඩි 5ක් ඕනනම් ඉන්න වෙයි අපිට උපරිම තව. පුළුවන් නේ? අනේ ළමයි. නැත්නම් අපේ මහන්සි අපරාධනේ. මේ නෝට් එක ලියලා ඉවර කරලා අපි පන්ති නතර කරමු නේද? විනාඩි 5යි. පුළුවන් කරමු. නියමයි කරමු. හරි. හරි. කොතව කට්ටි ඉන්නවනේ කෝ අදහස්. හරි. හරි එහෙම කරමු. ඔව්. එතකොට වැඩේ ඉවරයි ළමයි. අපි ෆුල් ෆිනිෂ් කරලා වැඩේ පිළිවෙලකට ඉවර වෙනවා. රයිට් දැන් බලන්න. ජනාධිපතිවරයා මිනිමරුවක නිදහස් කළේ කිව්වහම හරිද? ජනාධිපතිවරයා මිනිමරුවක නිදහස් කළේ කිව්වහම ඕම් මේ වාක්‍ය ක්‍රියාව කරන කෙනානේ. ක්‍රියාව කරන කෙනා ජනාධිපතිවරයා ඕන් අපි ආව හයිලයිට් යටින් ඉරක් ඇඳගත්තා. හරිනේ. 2 දෙවනි වාක්‍යය. කර්තෘගේ ක්‍රියාවට හසුවන යටත් වන භාජන වන පදයේ කර්මය ලෙස සැලකේ. දැන් අර වාක්‍යෙම අපි ආයෙ පාරක් ලියමු. ජනාධිපතිවරයා මිනිමරුවෙකු ජනාධිපතිවරයා මිනිමරුවෙකු නිදහස් කළේය. ජනාධිපතිවරයා මිනිමරුවෙකු නිදහස් කළේය කිව්වහම කර්තෘගේ ක්‍රියාවට භාජනය වුණේ කවුද? කර්තෘ ජනාධිපතිවරයා නිදහස් කළේ තමයි ක්‍රියාව. එයාගේ ක්‍රියාවට භාජනය වුණේ මිනිමරුවෙකු කියන එකනේ. නේද? එතකොට එයා තමයි කර්මය. පැහැදිලිද? එයා තමයි කර්මය. රයිට්. ඔන්න එහෙනම් ඒ දෙක ඉස්සෙල්ලාම ලියාගෙන ඔය දෙක අටින් ඉරියඳ ගන්න ඊට පස්සේ අපි ඊටු ටික හදමු. ලියාගන්න. මුදදා දින පුළුවන් සර් කීය වෙනකන් හරි. පුළුවන් සර්. අනේ ඉතින් ඒ උනන්දුව තමයි වටින්නේ. හරි කරන්න. හරි. දැන් ඔන්න ඒකත් ඉවරයි. මම තා ඔයගලන්ගේ උනන්දුව ගැන මම මාර සතුටුයි ඈ. එක්කෙනෙක්වත් ලෙෆ්ට් උන්නේ නැහැ. ළමයි දෙන්නෙක් මට මැසේජ් දාලා ලෙෆ්ට්ලා තිබ්බා මේ සිග්නල් ගැටලුවක් කට් වෙනවා කියලා. ඒකට ගැටලුවක් නේ රෙකෝඩින් එක බලන්න පුළුවන් නේ.
ඒ අරන ඕගොල්ලෝ ඔක්කොම මේ වැඩේ අල්ලන් ඉන්නවා. ඒක හොඳයි. ඒක තමයි වෙන්න ඕනි. හොඳයි ඊළඟට උක්තය යම් කිසි වාක්‍යයක නැ කිසියම් වාක්‍ය දෙකම එකයි යම් කිසි වාක්‍යයක හරි කිසියම් වාක්‍යයක හරි අවසාන ක්‍රියාවෙන් කියවෙන හඟවන මෙන්ම වාක්‍යයක ප්‍රධාන වන පදය මේ වාක්‍යය උක්තයයි. දැන් අර වාක්‍යම අපි ගමු. ජනාධිපතිවරයා මිනී මරුවෙකු නිදහස් කළේය. ජනාධිපතිවරයා සොරි ජනාධිපතිවරයා මිනී මරුවෙකු නිදහස් කළේ කිව්වහම දැන් බලන්න මම මේ වගේ කොපි කරගෙන ඉන්න නැත්නම් ආයෙ පාරක් මට ඉස්සරහට ටයිප් කරන්න යනවා. හරි. දැන් මේ බලන්න ජනාධිපතිවරයා මිනී මරුවෙකු නිදහස් කළේ කිව්වහම උක්තය කියන්නේ අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වන පදේ. අපි දන්නවා දැන් අවසාන ක්‍රියාවෙන් ප්‍රධානලා පෙන්නේ ජනාධිපතිවරයා. එහෙනම් එයාව ඉරියඳ ගන්න. එයා ගැටින් ඉරියඳ ගන්න. හරි. අනුක්තය කියන්නේ කිසියම් වාක්‍යයක අවසාන ක්‍රියාවෙන් නොකියවෙන නොහැඟවෙන මෙන්ම වාක්‍යයක ප්‍රධාන නොවන පදේනේ. දැන් අපි දන්නවා ප්‍රධාන වුණේ ජනාධිපතිවරයා නම් ප්‍රධාන නොවෙන්නේ කවුද? මිනී මරුවෙකු. එහෙනම් මිනී මරුවෙක කියන පදේට ඉරියඳ ගන්න මේ වාක්‍ය දාගෙන. හරි මේක ලියාගන්න තියෙන්නේ මහ වෙලාවක් යන්නේ නැහැ ඒක ලියන්න. අපි යන අන්තිම එකට. ආඛ්‍යාතය. කිසියම් වාක්‍යයක කර්තෘ විසින් සිදු කරන ලබන අවසන් ක්‍රියාව ආඛ්‍යාත වේ. මායේ පාරක් අරක දාගන්න. ජනාධිපතිවරයා මිනී මරුවෙකු නිදහස් කළේ කිව්වහම කිසියම් වාක්‍යයක කර්තෘ විසින් සිදු කර ලබන අවසන් ක්‍රියා ආඛ්‍යාත වේ. කර්තෘ කරපු අවසාන ක්‍රියාව මොකද්ද? නිදහස් කළේ කියන එක. ඒක නිදහස් කළේ කියන එකම තමයි ආඛ්‍යාතය වෙන්නේ. ඔන්න හරි. නිදහස් කළේය. ඒක යටිනුත් ඉරියඳ ගන්න අතරේ මම මේ කියන කොටසට අවධානය දෙන්න.
වාක්‍යයක මූලික ලෙස ඉහත දක්වන ලද කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමේදී පෙනෙන්නේ උක්තය, අනුක්තය, කර්තෘ, කර්මය යනු නාමපද බවයි. ඔව්. උක්තය, අනුක්තය, කර්තෘ, කර්මය කියන්නේ නාමපද. එසේම ආඛ්‍යාත යනු ක්‍රියාපදයක්. ආඛ්‍යාත කියන්නේ ක්‍රියාපදයක්. මේ අනුව පෙනෙන්නේ වාක්‍ය පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීමේදී නාමපද පිළිබඳවත් ක්‍රියාපද පිළිබඳවත් අධ්‍යයනය කිරීම වැදගත් බවයි. ඒක පොඩි අතුරු කතාවක්. වාක්‍ය ගැන ඉගෙන ගන්නවා නම් නාමපද ගැනයි ක්‍රියාපද ගැනයි ඉගෙන ගන්න ඕනි. අපි විභක්ති පාඩම ඉවර කරේ එහෙම ඒවට තමයි ඈ. දැන් තේරෙන්න ඕනි. අර පොඩි ෆ්ලෝ එකක තමයි අපේ සිලබස් එකම ඕගොල්ලන්ව ගානට අරගෙන යන්නේ. පැහැදිලිද? හොඳයි. අවසාන මතක් කිරීම සාරාංශයක් සිදු කරන්නේ කොහොමද? මම මේ නෝට් එක නිදහස් කරන්න මෙතනින්. රයිට්. අවසාන මතක් කිරීම සාරාංශයක් කොහොමද අපි කරන්නේ? දෙන ලද වාක්‍ය නිදහසේ කියවන්න ඕනි. දීලා තියෙන වාක්‍ය වචන සංඛ්‍යාව 3න් එකේ සීමාවට හදා ගන්න ඕනි. ඊට පස්සේ පරාසය හදා ගන්න ඕනි. උදාහරණයක් අපි හිතමු අපිට දීලා තියෙන ඡේදයේ වචන 180යි කියලා. 3ට බෙදුවහම 60යි. 60යි කියලා කියන්නේ පරාසය 60ට 5ක එකතු කරාම 65යි. 60න් 5ක අඩු කරාම 55යි. 65යි 55යි අතර තමයි පරාසය. දීලා තියෙන ඡේද එකපාරක් නැවත වතාවක් හොඳට උමනාවෙන් කියෙව්වා. දීලා තියෙන ඡේද මොකක් ගැනද කියලා කල්පනා කරා. ඊට පස්සේ අපි අපේ උත්තරේ ලිව්වා. සීමාවට ගැලපෙන්න. උත්තරේ ඡේද වෙන් කරන්න බෑ. සාරාංශය ඡේද වෙන් කරන්න බෑ. උත්තර ලියලා ඉවරනහම වචන සංඛ්‍යාව උත්තරය අග අපි දාන්න ඕනේ. ඒක ඉවරයි. අපි අභ්‍යාස දෙකක් කරලා තව අභ්‍යාස දෙකක් කරන්න තියෙනවා. ඊට අපි වාක්‍ය මූලිකාංග වලට ආවා. වාක්‍ය මූලිකාංග පහක් තියෙනවා. කර්තෘ, කර්මය, උක්තය, අනුක්තය සහ ආඛ්‍යාතය. කර්තෘ කියන්නේ යම්කිසි වාක්‍යයක ක්‍රියාව කරන පදය. කර්මය කියන්නේ යම්කිසි වාක්‍යයක කර්තෘගේ ක්‍රියාවට ලක්වන නැත්නම් භාජනය වන පදය. උපකාර වන පදය කියලා කියන්නත් පුළුවන්. උක්තය කියන්නේ අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන වන නැත්නම් ඉස්මතු වන පදය. අනුක්තය කියන්නේ අවසාන ක්‍රියාවෙන් ප්‍රධාන නොවන ඉස්මතු නොවන පදය. ආඛ්‍යාතය කියන්නේ යම්කිසි වාක්‍යයක කර්තෘ විසින් අවසානයේ සිදු කරන ක්‍රියාව තමයි ආඛ්‍යාතය කියලා කියන්නේ. මේ වාක්‍ය මූලිකාංගවල උක්තය, අනුක්තය, කර්තෘ, කර්මය කියන්නේ නාමපද, ආඛ්‍යාතය කියන්නේ ක්‍රියාපද. වෙලාව 10:41යි. අද අපි පන්ති දෙක කරන් දුනා. අලුත් දරුවන්ට මතක් කිරීමක් තියෙනවා. අපි සතියේ පන්ති 4ක් පවත්වනවා. පළවෙනි පන්තියේ තියෙන්නේ ව්‍යාකරණ පුනරීක්ෂණ සම්මන්ත්‍රණයක්. ඒක ෆ්‍රී. ඒක තියෙන්නේ හැමදාම ඉරිදා හවස 5:00 ඉඳන් 7:00 වෙනකම්. පසුගිය තියරි පාඩම්, භාෂා පාඩම් ඔක්කොම අපි කරනවා. අපි මේ දවස්වල ඉන්නේ විභක්ති වල. අපි ගිය සතියේ සමාස ඉවර සංදි ඉවර කරලා විභක්ති වලට ආවා. ඊළඟට පේපර් ක්ලාස් එක. හැම සතියකම පේපර් ක්ලාස් එකක් තියෙනවා. පේපර් ක්ලාස් එක තියෙන්නේ අඟහරුවාදා හවස 6:00 7:00. ඊළඟට විචාර පන්තිය. විචාර පන්තියත් තියෙන්නේ බදාදා හවස 6:00 7:00. එතකොට ව්‍යාකරණ පුනරීක්ෂණ පන්තියයි පේපර් ක්ලාස් එකයි මොනවාද විචාර පන්තියයි පන්ති තුනම ඕගලන්ට පැවැත්වෙන්නේ නොමිලි. ඒක ෆ්‍රී. ඕගලන්ගේ සිද්ධාන්ත පන්තිය පැවැත්වෙන්නේ මේ වෙලාවටම තමයි බදාදා රාත්‍රී 8:30 10:30. එතකොට නිබන්ධ ගත්තේ නැති දරුවෝ නිබන්ධ ගන්න. හෙට ගිහිල්ලා ගන්න පුළුවන්. ගෲප් එකේ නැති කට්ටිය මට මැසේජ් එකක් දාලා ගෲප් එකට ඇඩ් වෙන්න. පරණ ටියුට්ස් ඕනි කට්ටිය මට නමයි ඇඩ්‍රස් එකයි දාන්න. තාම එවපු නැති කට්ටිය. එවපු නැති කට්ටිය මට නමයි ඇඩ්‍රස් එකයි දාන්න. එතකොට මට පුළුවන් ඒගොල්ලන්ගේ මොකද්ද? ඒගොල්ලන්ගේ ටියුට්ස් ටික ආයි පාරක් මට එවන්න. දවස් ටික ආයි කියන්න කියලා තියෙනවා. ව්‍යාකරණ පුනරීක්ෂණ පන්තිය තියෙන්නේ ඉරිදා හවස 5:00 7:00. පේපර් ක්ලාස් එක තියෙන්නේ අඟහරුවාදා හවස 6:00 7:00. විචාර පන්තිය තියෙන්නේ බදාදා හවස 6:00 7:00. සිද්ධාන්ත පන්තිය තියෙන්නේ බදාදා රෑ 8:00 10:00. ඕගොල්ලෝ පුතේ මට WhatsApp එකේ මැසේජ් එකක් දාලා මම ටයිම් ටේබල් එක දාන්නම් ඕගලන්ට. ටයිම් ටේබල් එක වෙනම අපි හදලා තියෙන්නේ. ටයිම් ටේබල් එක මම ඕගලන්ට එවන්නම්. හරි? රයිට්. එහෙනම් අපි සමුගමු. හැමෝටම සුබ රාත්‍රියක්. සම්බන්ධ වෙලා හිටිය හැමෝටම ගොඩක් ස්තුතියි. වැඩ ටික කරගෙන යන්න. අපි නැවත වතාවක් හම්බ වෙන්නේ ලබන ඉරිදා හවස 5:30ට. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. හැමෝම පරිස්සමින් යවටලා ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි. ආයිබෝන් ටියුට්ස් ගත්තේ නැති කට්ටිය හෙට ගිහලා ටියුට් එක ගන්න. හරි. බයි. Good night. Good night. Good night.